හොඳයි දරුවනේ අපි හතරවන එකකට අදාළව කතා කරන දරුවනේ විශේෂයෙන්ම අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ වැසි ජලයේ එක් රැස් කිරීම ගැන. අපි කියනවා මේකට රේන් වෝටර් හාර්වෙස්ටිං කියලා දරුවනේ. වැසි ජලයේ එක් රැස් කිරීම. ඔබ දරුවනේ ඔබ ගිහිල්ලා තියෙනවා නම් පුත්තලම සිට අනුරාධපුරයට විශේෂයෙන්ම පුත්තලම නගරයේ සිට ඔබ අනුරාධපුර නගරයට බස් එකකින් හරි ඔබේ පුද්ගලික වාහනයකින් හරි ගිහිල්ලා තියෙනවා නම් පාර දෙපස ප්‍රධාන මාර්ගයේ ඒ ප්‍රධාන මාර්ගයේ දෙපස දරුවනේ පුත්තලම සිට අනුරාධපුරයට දක්වා ගමන් කරනකොට පුත්තලම නගරේ පහු කරලා අනුරාධපුරේ පාරේ යනකොට දරුවනේ විශේෂයෙන්ම කරුවල ගස්වැව කියලා නගර කුඩා ප්‍රාදේශීය ස්ථාන පහු කරගෙන යනකොට දරුවනේ මේ ඔබට දැක ගන්න පුළුවන් පාර දෙපැත්තේ මේ නිවාසවල මේ වැසි ජල එක් රැස් කරන උපකරණ සකස් කරලා තියෙනවා. PSU වලින් ගලාගෙන එන වැසි ජලයේ එක් රැස් කිරීම සඳහා විශාල උපකරණ මේ කොන්ක්‍රීට් වලින් සිමෙන්ති වලින් ඉද කරපු වැසි ජල එකතු කරන ටැංකි. වැසි ජල ටැංකි දකින්න පුළුවන්. ඉතින් මේක විශේෂයෙන්ම ලංකාවේ මොණරාගල පැත්තේ දකින්න පුළුවන්. මොකද මේ ප්‍රදේශවල වර්ෂාව අඩුයි. විශේෂයෙන්ම ජලය වර්ෂාව අඩු කාලයකදී සීමිත කාල සීමාවක් තමයි වර්ෂයේ එක් කාල සීමාවකදී පමණක් වර්ෂාව ලැබෙන්නේ ප්‍රධාන වශයෙන්. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම මෙන්න මේ කලාපවල ප්‍රදේශවල මේ වැසි ජල එක් රැස් කරන. ඒ වගේම වියලි කලාපෙත් ලංකාවේ ගන්න පුළුවන් වියලි දේශගුණයක් තියෙන ප්‍රදේශවලත් දරුවනේ විශේෂයෙන්ම මේ රේන් වෝටර් හාර්වෙස්ටිං කියන එක අපිට දකින්න පුළුවන්. ඉතින් ඇත්තටම මේ ගැන තමයි අපි කතා කරන්න යන්නේ. විශේෂයෙන්ම මේ වැසි ජල එක් රැස් කරන මේ උපකරණ ඒකක ටැංකි වෙනුවට දරුවනේ අපි දන්නවා වියලි කලාපේ අපි නිතරම කතා කරන දෙයක් මේ ජලය සම්බන්ධ පාඩම් කතා කරනකොට දරුවනේ විශේෂයෙන්ම අවුරුද්දටම මාස 3ක් වැනි ඉතාම කෙටි කාලයක් තමයි වියලි කලාපයට වර්ෂාපතනය ලැබෙන්නේ. ඉතින් මේ කාලයේදී ලැබෙන වර්ෂා ජලය විශාල වශයෙන් ඉදි කරලා තියෙන වැව් තුල මේ වර්ෂා ජලය එකතු කරලා රැස් කරලා තියාගෙන දරුවනේ කන්න දෙකේදීම භෝග වගා කටයුතු සාර්ථකව සිදු කරනවා. අපි දන්නවා ශ්‍රී ලංකාවේ භෝග වගා කටයුතු සිදු කරන්නේ දරුවනේ ප්‍රධාන වශයෙන් වී සහ වෙනත් ශේෂ්ත්‍ර භෝග වගා කටයුතු සිදු කරන්නේ දරුවනේ මේ ජල විශේෂයෙන්ම වර්ෂාපතන රටාව අනුව තමයි භෝග වගා කටයුතු කරන්නේ. ඉතින් දරුවනේ මේ වර්ෂාව අඩු ප්‍රදේශවල අපිට පුළුවන් මේ රේන් වෝටර් හාර්වෙස්ටිං විශේෂයෙන්ම මේ වැසි ජල එක් රැස් කිරීම මගින් මේ වැසි ජල එක් රැස් කරන බඳුන් වලට ටැංකි වලට වැසි ජලය එක් රැස් කරලා විශේෂයෙන්ම පස මතු පිටින් අපදාවේ වන ජලය වගේම පියසි වලින් අපදාවේ වන ජලයේ දරුවනේ අපිට පෙරලා ෆිල්ටර් කරලා එකතු කරලා තියාගෙන දරුවනේ අපේ අවශ්‍යතා කටයුතු සඳහා මේ වැසි ජලයේ භාවිතා කරන්න පුළුවන් දරුවනේ. ඉතින් ඒක ඊටාම මේ ජලය ආරක්ෂා කර ගැනීම ජල සංරක්ෂණය සඳහා දරුවනේ වැසි රහිත කාලවලදී අපිට මේ ජලයේ ප්‍රයෝජනෙට ගැනීම සඳහා වැදගත් වෙනවා. ඊටාමත්ම වැදගත් වෙනවා. ඉතින් ඒක නිසා දරුවනේ මේ දැන් විශේෂයෙන්ම මේක හොඳ මාතෘකාවක් හොඳ ටොපික් එකක්. ඒ වගේම හොඳ ට්‍රෙන්ඩ් එකක් බවට පත් වෙලා තියෙනවා දරුවනේ මේ වර්ෂා ජලය එකතු කර ගැනීමේ උපකරණ විශේෂයෙන්ම වැසි ජල එක් රැස් කරන ඒකක ලංකාවේ මේ විශේෂයෙන්ම වේලි කලාපයේ ආශ්‍රිත ප්‍රදේශවල ස්ථාපිත කරලා තියෙනවා දරුවනේ. ඉතින් අපි බලමු කතා කරගෙන යන්නේ මෙතන සිට මෙන්න මේ රේන් වෝටර් හාර්වෙස්ටිං කියන එක දරුවනේ ඉතාමත්ම වැදගත් සංකල්පයක්. ඉතින් ඇත්තටම මේකෙන් දරුවනේ විශේෂයෙන්ම ප්‍රශ්න අහනවා කාලීන මාතෘකාවක් විදිහට දරුවනේ රයිට්. ඉතින් මේ සම්බන්ධ ප්‍රශ්න විභාගයේදී අනිවාර්යෙන් අහන්න පුළුවන්. ඒ නිසා අපි ක්‍රමානුකූලව ඔබත් එක්ක මේක සාකච්ඡා කරගෙන ඉදිරියට යනවා දරුවනේ. බලන්න දරුවනේ වැසි ජලයේ එක් රැස් කිරීම රේන් වෝටර් හාර්වෙස්ටිං. ඉතින් ශ්‍රී ලංකාවට ලැබෙන ප්‍රධාන වැස්ස ශ්‍රී ලංකාවට වැසි ලැබෙන ප්‍රධාන ආකාර කිහිපයක් තියෙනවා දරුවනේ. අපි ඒකයි මුලින්ම කිව්වේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් භෝග වගා කටයුතු කෘෂිකාර්මික කටයුතු සිදු කරන්න මේ වර්ෂාපතන රටාව අනුව දරුවනේ ප්‍රධාන වශයෙන් අපි දන්නවා දරුවනේ යල සහ මහ කියලා කන්න දෙකක් යටතේ තමයි මේ වගා කටයුතු කරන්නේ. වී සහ ශේෂ්ත්‍ර භෝග වගා කිරීම සිද්ධ වෙනවා දුවේ පුතේ. ඉතින් ඇත්තටම ගත්තාම යල කන්නේ ගත්තාම දරුවනේ ප්‍රධාන වශයෙන්ම මාර්තු අප්‍රේල් මාස දෙකක් දරුවනේ පළවන අන්තර් මෝසම මගින් සංවහන වැසි ලැබෙනවා දරුවනේ. ඊට පස්සේ යල කන්නේට වර්ෂාපතනය ලැබෙන ප්‍රධාන වර්ෂාපතන යාන්ත්‍රණයේ විදිහට දරුවනේ මැයි සිට සැප්තැම්බර් දක්වා දරුවනේ අපි දන්නවා නිර්තදිග මෝසම් මගින් පුතේ නිර්තදිග මෝසම් වැසි ලැබෙනවා. ඊට පස්සේ මහ කන්නේදී දරුවනේ අපි දන්නවා ඔක්තෝබර් නොවැම්බර් මාස දෙකක් දෙවන අන්තර් මෝසම මගින් සංවහන වැසි ලැබෙනවා දරුවනේ. ඊට පස්සේ දරුවනේ විශේෂයෙන්ම අපි දන්නවා මේ මහ කන්නේ වර්ෂාපතනයේ ලැබෙන ප්‍රධාන වර්ෂාපතන යාන්ත්‍රණයේ විදිහට ඊශාන දිග මෝසම් ක්‍රියාත්මක වීම මගින් ඊශාන දිග මෝසම් වැසි ලැබෙනවා දරුවනේ.
දෙසැම්බර් ජනවාරි පෙබරවාරි දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා මාස 3ක් දරුවනේ ඊශාන දිග මෝසම් ලැබෙනවා. ඉතින් අපි ප්‍රධාන වශයෙන් බලමු දරුවනේ ලංකාවට වැසි ලැබෙන ප්‍රධාන ආකාර කිහිපයක් තියෙනවා දරුවනේ. මෝසම් සුළං මගින් ලංකාවට වැසි ලැබෙනවා දරුවනේ. මොනවද දරුවනේ? මෝසම් සුළං මගින්. ප්‍රධාන වශයෙන් මේ වැසි ලැබෙන මෝසම් සුළං ටික අපි දැනගෙන ඉන්න ඕනේ දරුවනේ. මේ සම්බන්ධයෙන් කතා කරද්දී ලංකාවට වැසි ලැබෙනවා ප්‍රධාන වශයෙන් මෝසම් සුළං මගින් දරුවනේ. එකක් නිර්තදිග මෝසම් වැසි ලැබෙනවා දරුවනේ. ඒ වගේම ලංකාවට වැසි ලැබෙනවා ප්‍රධාන වශයෙන් මේ වියලි කලාපයට දරුවනේ. අපි දන්නවා ඒ ලැබෙනවා දරුවනේ ඊශාන දිග මෝසම් වැසි. එහෙනම් ලංකාවට වැසි ලැබෙන ප්‍රධාන ආකාර කිහිපයක් තියෙනවා. ඒකෙන් පළවෙනි ප්‍රධාන ආකාරයේ විදිහට දුවේ පුතේ අපි සඳහන් කරන්නේ මෝසම් වැසි. බලන්න මෝසම් වැසි. ඉතින් ප්‍රධාන වශයෙන් මෝසම් වැසි ආකාර දෙකයි දරුවනේ. කවුද බලන්න මේ මෝසම් වැසි ආකාර දෙක දුවේ පුතේ? එක නිර්තදිග මෝසම් වැසි දරුවනේ. නිර්තදිග මෝසම් වැසි. ඒ වගේම ඊශාන දිග මෝසම් වැසි මගින් දරුවනේ ලංකාවට වර්ෂාව ලැබෙනවා. රයිට්. අපි බලමු ඉදිරියට. ඊළඟට සංවහන වැසි ක්‍රියාත්මක වෙනවා දරුවනේ. ලංකාවට ඊළඟට බලපැවැත්වෙන මෝසම් වැසි වලට අමතරව දරුවනේ ලංකාවට සංවහන වැසි බලපැවැත්වෙනවා. ඉතින් මේ සංවහන වැසි විදියට දුවේ පුතේ අපි කිව්වා විශේෂයෙන්ම මාර්තු අප්‍රේල් මාස දෙකේ දරුවනේ මේ පළවන අන්තර් මෝසම ක්‍රියාත්මක වෙනවා දරුවනේ. මාර්තු අප්‍රේල් මාස දෙකේ පළවන අන්තර් මෝසම මගින් දරුවනේ සංවහන වැසි ලැබෙනවා. ඒ වගේම ඔක්තෝබර් නොවැම්බර් දෙකේ දෙවන අන්තර් මෝසම මගින් දරුවනේ සංවහන වැසි ලැබෙනවා ලංකාවට. alright. එහෙනම් අපි කතා කරා මෝසම් වැසි නිර්තදිග මෝසම ක්‍රියාත්මක වෙනවා දරුවනේ මැයි සිට සැප්තැම්බර් දක්වා. ඒ වගේම ඊශාන දිග මෝසම මගින් වර්ෂාව ලැබෙනවා දරුවනේ විශේෂයෙන්ම දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා. ඊට පස්සේ සංවහන වැසි දෙවන ආකාරයේ දරුවනේ පළවන අන්තර් මෝසම් වැසි පළවන අන්තර් මෝසම් වැසි දරුවනේ අපි දන්නවා අපි කිව්වා මාර්තු අප්‍රේල්. ඊට පස්සේ වැහෙනවා ලැබෙනවා මොනවද? සංවහන වැසි. ඊළඟ දෙවන අන්තර් මෝසම දරුවනේ ඔක්තෝබර් නොවැම්බර් මාස දෙකේ දරුවනේ දෙවන අන්තර් මෝසම මගින් ලැබෙනවා මොනවද? සංවහන වැසි. ඊට පස්සේ වාසුලි ගැනත් අපි කතා කරන්න ඕනේ. විශේෂයෙන්ම වාසුලි මගින් දරුවනේ වාසුලි මගින් ඇතිවන තත්ත්ව විදිහට අපිට අඩු පීඩන ප්‍රදේශ පීඩන අවපාත සුලි සුළං නැත්තම් වාසුලි. වාසුලි මගින් මොනවද දරුවනේ? අඩු පීඩන ප්‍රදේශ. අපි දන්නවා වායුගෝලයේ ඇතිවන මේ අඩු පීඩන තත්ත්වය නිසා දරුවනේ වලාකුළු වර්ධනය වීම වගේම දරුවනේ අකුණු සහිත වැසි ඇති වෙන්න පුළුවන් දරුවනේ අධික අකුණු සහිත අධික වැසි ඇති වෙන්න පුළුවන් දරුවනේ විශේෂයෙන්ම අඩු පීඩන වායුගෝලයේ අඩු වායුගෝලීය පීඩන තත්ත්වයට. ඉතින් වාසුලි ක්‍රියා මගින් දරුවනේ අඩු පීඩන ප්‍රදේශ පීඩන අවපාත ඒ වගේම සුලි සුළං නැත්නම් වාසුලි කියලා අපි හඳුන්වනවා දරුවනේ. මෙන්න මේ ආකාර ක්‍රම තුනක් යටතේ ලංකාවට වර්ෂාව ලැබෙනවා. වාසුලි අඩු පීඩන අවපාත සුලි සුළං නැත්නම් වාසුලි. right. එතකොට මෝසම් වර්ෂාව පදනම් කරගෙන මතකයි නේද දරුවෝ නිර්තදිග මෝසම් සහ ඊශාන දිග මෝසම්. මෙන්න මේ මෝසම් වර්ෂාව පදනම් කරගෙන අපේ රටේ කෘෂිකර්මාන්ත රටාව ගොඩනැගිලා තියෙන දරුවනේ. මම මුලින්ම කිව්වා ඔයගොල්ලන්ට මේ විශේෂයෙන්ම යල සහ මහ කියලා කන්න දෙකක් යටතේ ප්‍රධාන වශයෙන් වී සහ අනිකුත් අතුරු භෝග වගා කිරීම සිදු වෙනවා. එහෙනම් දරුවනේ මතක තියාගන්න මොන වර්ෂාවද? මෝසම් වර්ෂාව. මේ බලන්න මොන වර්ෂාවද දරුවනේ? මෝසම් වර්ෂාව පදනම් කරගෙන තමයි අපේ රටේ කෘෂිකාර්මික රටාව ගොඩනැගිලා තියෙන්නේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ මාසික වර්ෂාපතන ව්‍යාප්තිය අපි දන්නවා ද්විශීර්ෂාකාර හැඩයක් ගන්නවා. මේ රටාව පැහැදිලිව නිරීක්ෂණය කළ හැක්කේ වියලි කලාපයේදී. බලන්න ශ්‍රී ලංකාවේ මාසික වර්ෂාපතන ව්‍යාප්තිය ද්විශීර්ෂාකාර හැඩයක් ගන්න. මෙන්න මේ රටාව පැහැදිලිව නිරීක්ෂණය කරන්න පුළුවන් ලංකාවේ වියලි කලාපයේදී. එහෙනම් මෝසම් වර්ෂාව පදනම් කරගෙන තමයි අපේ රටේ කෘෂිකාර්මික රටාව ගොඩනැගලා තියෙන දරුවනේ. ප්‍රධාන වශයෙන්ම නිර්තදිග මෝසම ක්‍රියාත්මක වෙනවා යල කන්නේදී, මහ කන්නේදී ඊශාන දිග මෝසම ක්‍රියාත්මක වෙනවා දරුවනේ. විශේෂයෙන්ම වී සහ අනිකුත් ශේෂ්ත්‍ර භෝග වගා කිරීම සිද්ධ වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ මාසික වර්ෂාපතන ව්‍යාප්තිය ද්විශීර්ෂාකාර හැඩයක් දරුවනේ. ද්විශීර්ෂාකාර හැඩයක් ගන්න.
ඉතින් මේ රටාව පැහැදිලිව නිරීක්ෂණය කරන්න පුළුවන් ඉන්නේ ලංකාවේ වියලි කලාපයේ ප්‍රදේශවල ලංකාවේ වියලි කලාපයේ තුල. ඒ වගේම වර්ෂාපතන රටාව පදනගම ශ්‍රී ලංකාවේ කන්න දෙකක් තියෙනවා පුතේ යල කන්නේ සහ මහ කන්නේ ලියගෙන. මෙන්න වර්ෂාපතන රටාව පදනම් කරගෙන ලංකාවේ යල කන්නේ සහ මහ කන්නේ තියෙනවා දරුවනේ. රයිට්. මෙන්න යල කන්නේ සඳහා බලපාන වර්ෂාපතන ආකාර මෙන්න බලන්න යල කන්නේ දුවේ පුතේ බලන්න යල කන්නේ සඳහා බලපාන වර්ෂාපතන යාන්ත්‍රණයේ විභාගෙදී අහනවා අනිවාර්යෙන්. බලන්නකො යල කන්නේ සඳහා බලපාන වර්ෂාපතන ආකාරය දරුවනේ. යල කන්නේ සඳහා බලපාන වර්ෂාපතන ආකාරය බලන්න. පළවන අන්තර්මෝසම් වැසි. පළවන අන්තර්මෝසම් වැසි. මොනවද? මේ පළවන අන්තර්මෝසම් මගින් සංවහන වැසි ලැබෙන්නේ. මතක දරුවනේ මාර්තු අප්‍රේල් මාස දෙකක්. මාර්තු අප්‍රේල් මාස දෙකක් යල කන්නේ ආරම්භයේ. යල කන්නේ මාර්තු අප්‍රේල් මාස දෙකක් සංවහන වැසි ලැබෙනවා දරුවනේ. අපි ඒකට කියනවා පළවන අන්තර්මෝසම. පළවන අන්තර්මෝසම් වැසි මගින් සංවහන වැසි ලැබෙන්නේ පුතේ මාර්තු අප්‍රේල් අතර කාලේ. පළවන අන්තර්මෝසම් මගින් ලැබෙනවා දරුවනේ කවුද? සංවහන වැසි. දුවේ පුතේ පළවන අන්තර්මෝසම් වැසි කවද්ද ලැබෙන්නේ? මාර්තු අප්‍රේල් අතර කාලයේදී සංවහන වැසි ලැබෙනවා. ඒ වගේම යල කන්නේට ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වර්ෂාපතන යාන්ත්‍රණය මෙන්න නිරතදිග මෝසම් වැසි ලැබෙනවා දරුවනේ මැයි සිට සැප්තැම්බර් අතර කාලේ. නිරතදිග මෝසම් වැසි ලැබෙනවා පුතේ මැයි සිට සැප්තැම්බර් අතර කාලේ. මෙතනින් අල්ලගන්න පළවන අන්තර්මෝසම් වැසි මාර්තු අප්‍රේල් වලින් ඉවර වුණාට පස්සේ මාස දෙකක් සංවහන වැසි ලැබෙනවා. අප්‍රේල් වලට පස්සේ පටන් ගන්න මාසයෙන් අල්ලගන්න නිරතදිග මෝසම් වැසි නිරතදිග මෝසම ක්‍රියාත්මක වීමෙන් දරුවනේ අප්‍රේල් වලට පස්සේ මැයි සිට සැප්තැම්බර් දක්වා මාස පහක් මැයි ජූනි ජූලි අගෝස්තු සැප්තැම්බර් දරුවනේ මැයි සිට සැප්තැම්බර් දක්වා මාස පහක් මේ මැයි සිට සැප්තැම්බර් අතර කාලයේදී දරුවනේ යල කන්නේ සඳහා නිරතදිග මෝසම් වැසි ලැබීම සිද්ධ වෙනවා. නිරතදිග මෝසම් වැසි ලැබීම සිද්ධ වෙනවා. කාලවකවානුව පැහැදිලි දරුවනේ එතකොට නේද? රයිට්. මොකද්ද යල කන්නේ? මෙන්න මහ කන්නේ. මහ කන්නේ සඳහා බලපාන වර්ෂාපතන ආකාරය දෙවන අන්තර්මෝසම් මගින් සංවහන වැසි ලැබෙනවා දරුවනේ ඔක්තෝබර් නොවැම්බර් අතර කාලයේදී මොනවද ලැබෙන්නේ? නැවතත් සංවහන වැසි. මේ පළවන අන්තර්මෝසම රයිට් ඔක්තෝබර් නොවැම්බර් අතර කාලේ. රයිට් ඔක්තෝබර් නොවැම්බර් අතර කාලේ ඒක මතක තියාගන්න පුළුවන්. විශේෂයෙන්ම යල කන්නේදී ඕගොල්ලන්ට මතකයි යල කන්නේදී ප්‍රධාන වශයෙන් වර්ෂාව ලැබුණා. අපි දන්නවා නිරතදිග මෝසම ක්‍රියාත්මක කළ මැයි සිට සැප්තැම්බර් දක්වා. සැප්තැම්බර් වලට පස්සේ පටන් ගන්න මාසයේ ඔක්තෝබර් වලින් මේක පටන් ගන්න. විශේෂයෙන්ම මහ කන්නේදී මේක පළවන අන්තර්මෝසම කියලා සඳහන් වෙලා තියෙන්නේ වැරදිලා. මේක අනිවාර්යයෙන්ම දෙවන අන්තර්මෝසම වෙන්න ඕනේ. මේක දෙවන වෙන්න ඕනේ. රයිට්. දෙවන අන්තර්මෝසම කියලා හැදෙන්න ඕනේ. දෙවර අන්තර්මෝසම මගින් සංවහන වැසි ලැබෙනවා ඔක්තෝබර් නොවැම්බර් අතර කාලය තුල මාස දෙකක්. ඔක්තෝබර් නොවැම්බර් අතර කාලය තුල මාස දෙකක් දරුවනේ වර්ෂාව ලැබෙනවා. හරි. මහ කන්නේදී. රයිට්. ඒ වගේම මහ කන්නේ සදා ප්‍රධාන වශයෙන් වර්ෂාව ගෙන වර්ෂාපතන යාන්ත්‍රණය නිරතදිග නෙවෙයි දරුවනේ මෙතන ඒක හැදෙන්න ඕනේ. කලින් එකෙත් මෙතන නිරතදිග කියලා ඒක සඳහන් වෙලා තියෙන්නේ. මේක නිවැරදි වෙන්න ඕන දරුවනේ මහ කන්නේදී මෙතන ඊසාන දිග කියලා එන්න ඕන. ඊසාන දිග මෝසම් වැසි කියලා මෙතන හැදෙන්න ඕන දරුවනේ. ඊසාන දිග මෝසම් වැසි ලැබෙනවා දරුවනේ දෙසැම්බර් පෙබරවාරි අතර කාලේ කීයද? මාස 3ක් එත. දෙසැම්බර් ජනවාරි පෙබරවාරි අතර කාලේ මාස 3ක් ලැබෙනවා ඒක. එහෙනම් මහ කන්නේදී සඳහා බලපාන වර්ෂාපතන ආකාරය තමයි දෙවන අන්තර්මෝසම ක්‍රියාත්මක වෙනවා. දරුවනේ දෙවන අන්තර්මෝසම මගින් ඔක්තෝබර් නොවැම්බර් අතර කාලේ සංවහන වැසි ලැබෙනවා දරුවනේ. ඒ වගේම මහ කන්නේට ප්‍රධාන වශයෙන් වර්ෂාව ගෙනින වර්ෂාපතන යාන්ත්‍රණ විදියට ඊසාන දිග මෝසම් වැසි මගින් වර්ෂාව ලැබෙනවා දරුවනේ දෙසැම්බර් පෙබරවාරි අතර කාලය තුල. රයිට්. දෙසැම්බර් පෙබරවාරි අතර කාලය තුල වර්ෂාපතන ලැබෙනවා. වගා කටයුතු කදා මහ කන්නේදී. රයිට්. ඊළඟට
ප්‍රධාන වශයෙන් තෙත් කලාපයට දරුවනේ නිරත දිග මෝසම් වැසි ලැබෙන්නේ. රයිට්, ඒවා අපි අනිවාර්යෙන් සඳහන් කරගමු දරුවනේ. ප්‍රධාන වශයෙන් බලන්න, ප්‍රධාන වශයෙන් තෙත් කලාපයට නිරත දිග මෝසම් වැසි ලැබෙන්නේ දරුවනේ. දුවේ පුතේ, තෙත් කලාපයට ලැබෙන්නේ නිරත දිග මෝසම් වැසි. බලන්නකෝ. ප්‍රධාන වශයෙන් ලංකාවේ තෙත් කලාපයට නිරත දිග මෝසම් වැසි ලැබෙනවා දරුවනේ. ඒ වගේම ප්‍රධාන වශයෙන් ලංකාවේ වියලි කලාපයට දරුවනේ ඊශාන දිග මෝසම් වැසි වැටෙන. අපි කිව්වා දරුවනේ අනිවාර්යෙන් මේ වර්ෂාපතන යාන්ත්‍රණය ශ්‍රී ලංකාව තුළ සිදුවන ඒ වර්ෂාපතන යාන්ත්‍රණය අනුව භෝග වගා කටයුතු සිදු කරන මේ යල සහ මහ කියන කන්න දෙක ගැන අවබෝධයක් තියෙනවා දරුවනේ අපිට. එහෙනම් දරුවනේ ප්‍රධාන වශයෙන් තෙත් කලාපයට නිරත දිග මෝසම් වැසි මගින් ලැබෙනවා. ඒ වගේම ප්‍රධාන වශයෙන් ලංකාවේ වියලි කලාපයට ලැබෙන දරුවනේ ඊශාන දිග මෝසම් වැසි. ඉතින් යල කන්නේ සඳහා තෙත් කලාපේ සාර්ථක ලෙස වී වගා කරනවා. බලන්නකෝ යල කන්නේ දරුවනේ හරි යල කන්නේ සඳහා කොහෙද ලංකාවේ තෙත් කලාපේ සාර්ථක ලෙස ඒගොල්ලෝ වී වගා කරනවා. ඒ වගේම මෙම රයිට් නමුත් මෙම කන්නේදී හරිද වියලි කලාපයට ජල ඌනතා ඇතිවීමේ අවදානම වැඩි. රයිට්, හරි. එහෙනම් මෙන්න මේ කාලයේදී අර අපි කියපු මැයි සිට සැප්තැම්බර් දක්වා කාලයේදී දරුවනේ අපි දන්නවා යල කන්නේ සඳහා තෙත් කලාපේ සාර්ථක ලෙස වී වගා කරනවා. හැබැයි දරුවනේ මෙන්න මේ කන්නේදී අපි දන්නවා වියලි කලාපයට ජල ඌනතා ඇතිවීමේ අවදානම වැඩි. වියලි කලාපයට ජල ඌනතා ඇතිවීමේ අවදානම වැඩි මෙන්න මේ කාලවකවානුවේදී දරුවනේ. ඒකත් ඔබ මතක තියාගන්න අනිවාර්යයෙන්. හොඳයි දුවේ පුතේ. බලන්න වියලි කලාපයේ සඳහා ප්‍රධාන වශයෙන් ඊශාන දිග මෝසම් මගින් වැසි ලැබෙන්නේ. රයිට්, මේ බලන්න වියලි කලාපයේදී ප්‍රධාන වශයෙන් ඊශාන දිග මෝසම් සුළම් මගින් වැසි ලැබෙන්නේ. මෙන්න මේ කාලයේ ලැබෙන ජලය එක්රැස් කිරීම සඳහා පැරැන්නන් අපේ මුතුන් මිත්තන් රජදරුවන් විසින් වැව් නිර්මාණය කරලා තියෙන දරුවනේ. මේ වාරි ජලය උපයෝගී කරගෙන යල කන්නේදී වියලි කලාපයේ වීවැනි ජල අවශ්‍යතාවයේ වැඩි භෝග වගා කරනවා. ඉතින් මෙන්න මේ සංකල්පය හරහා වැව නිර්මාණය වුණා දරුවනේ. මේක විශාල ප්‍රදේශයක් සඳහා ලැබෙන වැසි ජලය එක්රැස් කිරීමට සකස් කරලා තියෙන ව්‍යුහයක් විදියට අපිට වැවක් දක්වන්න පුළුවන් දුවේ පුතේ. එහෙනම් බලන්න වියලි කලාපයේ සඳහා ප්‍රධාන වශයෙන් දුවේ පුතේ ඊශාන දිග මෝසම් සුළං මගින් වැසි ලැබෙන්නේ. අපේ රටේ වියලි කලාපයට විශේෂයෙන්ම අනුරාධපුරය සහ පොළොන්නරුව කියන දිස්ත්‍රික්ක අයිති වෙන ඩ්‍රයි සෝන් එකට. එහෙනම් අපේ රටේ වියලි කලාපයේ සඳහා ප්‍රධාන වශයෙන් ඊශාන දිග මෝසම් සුළං මගින් වැසි ලැබෙන්නේ. අවුරුද්දටම මාස 3ක් වැනි ඊටාම කෙටි කාල සීමාවක් තුලදී මේ ලැබෙන වැසි ජලය එක්රැස් කළා රඳවල තියාගෙන දරුවනේ මේ කන්නේදී භෝග වගා කටයුතු සිදු කිරීම සඳහා ඒ ජලය කාර්යක්ෂමව භාවිතා කරන්න පුළුවන් දරුවනේ. ඉතින් ඒ ජලය භාවිතා කරන්න පෙර රජදරුවෝ අපේ මුතුන් මිත්තෝ මහා සාගරයේ පරදුන වැව් ඉදි කරලා තියෙනවා දරුවනේ. විශේෂයෙන්ම පරාක්‍රම සමුද්‍රයේ කලාවැව දරුවනේ. ඒ වගේම රාජාංගන ජලාශය, නාච්‍යාදුව වැව, ඒ වගේම පදවිය වැව, ඒ වගේම මින්නේරිය වැව. ඉතින් මෙවැනි ජලාශ වැව් හඳුන්වන්න පුළුවන් දුවේ පුතේ. මේ කෙටි කාල සීමාවක් තුල වියලි කලාපයට ලැබෙන වර්ෂා ජලය මේ වැව් තුලට එකතු කරලා මේ වැව් තුල එක්රැස් කරලා රඳවල තියාගෙන දරුවනේ භෝග වගා කටයුතු සාර්ථකව සිදු කරනවා. රයිට්, එහෙනම් මතක තියාගන්න මෙන්න මේ කාලේ ලැබෙන ජලය එකතු කරගන්න ඒ සඳහා පැරන්නන් විසින් වැව් නිර්මාණය කළා තියෙනවා. හරි, ඒ වගේම මෙම වාරි ජලය උපයෝගී කරගෙන යල කන්නේදී වියලි කලාපයේ වීවැනි ජල අවශ්‍යතාවයේ වැඩි භෝග වගා කර ගැනීම සඳහා මේ වාරි ජලය යොදා ගන්නවා දරුවනේ. ඉතින් මේ සංකල්පය හරහා වැව නිර්මාණය වුණා දරුවනේ. ඒක විශාල ප්‍රදේශයක් සඳහා ලැබෙන වැසි ජලය, විශාල ප්‍රදේශයක් සඳහා ලැබෙන වැසි ජලය දුවේ පුතේ එක්රැස් කිරීමට සකස් කරලා තියෙන ව්‍යුහයක් විදියට අපිට දක්වන්න පුළුවන්. රයිට්, ව්‍යුහයක් විදියට අපිට දක්වන්න පුළුවන් දුවේ පුතේ. ඉදිරියට යමු. බලන්න අතීතයේදී ලාංකිකයන් මේ වැසි ජලය එක්රැසීම කිමේ ව්‍යුහයක් ලෙස වැව් සැකසීමට පසුබිම් හේතු ටිකක් අපි කතා කරන්න යන්නේ. මුලින් දරුවනේ අපි මේ පාඩම ආරම්භ කරද්දිනුත් මේ වැව් සංකල්පය ගැන ලෝකයේ වැව් රාජ්‍ය විදිහට ලංකාව හඳුන්වන එක, නුවර කලාවිය විශේෂයෙන්ම ලංකාවේ උතුරු මැද පළාත වැව් බැදි රාජ්‍යයේ දහසක් වැව් බැදි රාජ්‍ය කියලා අපි හඳුන්වන්නේ දරුවනේ. ඉතින් මේ ඉදි කරලා තියෙන වැව්
රාජ්‍ය අනුග්‍රහයත්තේ යටතේ පුතේ එදා මේ ඉදිවෙච්ච වැව් තුල අදටත් වැසි ජලයේ එක්රැස් කළා දරුවනේ කන්න දෙකම ඉතාම සාර්ථකව භෝග වගා කටයුතු සිදු කරනවා වියලි කලාපේ විශේෂයෙන්ම අනුරාධපුරයේ සහ පොළොන්නරුව ප්‍රදේශවල ලංකාවේ අපි දන්නවා වියලි කලාපයට වහින්නේ අවුරුද්දට මාස 3ක් වෙන ඉතාම කෙටි කාල සීමාවක් අවුරුද්දේ වැඩි කාලයක් ඉතාම වියලි දේශගුණික කාලගුණික තත්ත්වයක් තියෙන පොළව ඉරිතල යනවා භූගත ජලය පවා හිඳලා යනවා දරුවනේ නමුත් මේ වැව් තුල එක්රැස් කළ රදවල තියාගන්න ජලයේ දරුවනේ විශේෂයෙන්ම වියලි කලාපීය භූදර්ශය තුල අපි දන්නවා මේ විදියට සංවිධිත වැව් පද්ධතියක් තියෙනවා නැත්නම් එල්ලංගාවක් තියෙනවා දරුවනේ විශේෂයෙන්ම මේ එල්ලංගා පද්ධතියක් කියනක ඔබ දන්නවා වියලි කලාපීය භූදර්ශය තුල ජල පෝෂක ප්‍රදේශ පවත්වා ගනිමින් අපි දන්නවා විශාල වැව් වලින් පිටාර යන ජලය කුඩා වැව් වලට එක්රැස් වෙනවා දරුවනේ රයිට් ඒක නිසා මේ ජලය අපි දන්නවා මේ ප්‍රදේශය තුල චක්‍රීකරණය වෙනවා දරුවනේ ඒක නිසා අපි මේකට කියනවා මේ වියලි කලාපීය භූදර්ශය තුල තියෙන සංවිධිත වැව් පද්ධතියක් තමයි අපි එල්ලංගාවක් විදිහට හඳුන්වන්නේ. ඉතින් මේ විදිහට මෙන්න මේ විදිහට ජල පෝෂක ප්‍රදේශ පවත්වා ගනිමින් ඊටාම සාර්ථකව කන්න දෙකේදීම භෝග වගා කටයුතු සිදු කළා. නමුත් කලින් කලට ආපු වියලි දේශගුණික තත්ත්ව නිසා ඒ ප්‍රදේශවල අපි දන්නවා නියං තත්ත්වය ඇති වෙනවා දරුවනේ සාගත තත්ත්වය ඇතිලා තියෙනවා ඒ ප්‍රදේශවල. ඉතින් නමුත් මේ වැව් තුල එක්රැස් කළා ජලය ඉතින් සාර්ථකව භෝග වගා කටයුතු කරන්න පුළුවන් වන ආකාරයට මේ වාරි කර්මාන්තයේ විශිෂ්ට නිර්මාණයක් බවට අපි මුතුන් මුත්තෝ ගෙනල්ලා තියෙනවා දරුවනේ අපි ඒකත් මේ විෂය තුල කතා කරනකොට අනිවාර්යෙන්ම කතා කරන්න ඕනේ. හරි. එහෙනම් අපි දැන් කතා කරන්න යන්නේ දුවේ පුතේ මේ අතීතයේ ලාංකිකයන් වැසි ජලයේ එක්රැස් කිරීමේ ව්‍යුහ විදියට අතීතයේ ශ්‍රී ලාංකිකයන් දරුවනේ අතීතයේ ශ්‍රී ලාංකිකයන් මෙන්න මේ වැසි ජල එක්රැස් කිරීමේ ව්‍යුහ විදියට වැසි ජල එකතු කිරීමේ ව්‍යුහ විදියට දුවේ පුතේ මෙන්න මේ වැව් සැකසීමට පසුබුම් වෙච්ච හේතු කීපයක් ගැන අපි කතා කරන්න යන්නේ. මේ ආකාරයට අතීතයේ ශ්‍රී ලාංකිකයන් වර්ෂා ජලය වැසි ජලය එක්රැස් කරලා රඳවලා තියාගන්නවා කියන එක ලේසි කාරණාවක් නෙවෙයි පුතේ. එහෙනම් අතීතයේදී අපේ පැරණි හෙළ රජදරුවන් අපේ මුතුන් මිත්තු දරුවනි අතීතයේදී ශ්‍රී ලාංකිකයන් මේ වැසි ජලය එක්රැස් කිරීමේ ව්‍යුහ විදියට මෙන්න මේ වැව් සැකසීමට පසුබිම් වූ හේතු කීපයක් ගැන අපිට කතා කරන්න තියෙන දරුවනේ හේතු සාධක වෙච්ච පසුබිම් වෙච්ච හේතු ගැන අපිට කතා කරන්න තියෙනවා. එහෙනම් දරුවනේ කෘෂිකාර්මික හා එදිනෙදා අවශ්‍යතා සඳහා අවශ්‍ය වන ජලය බලන්නකෝ. එහෙනම් වියලි කලාපීය භූදර්ශය තුල මෙන්න මේ ප්‍රදේශවල විශේෂයෙන්ම දරුවනේ අනිවාර්යෙන්ම කෘෂිකාර්මික කටයුතු කරන්න වගේම මිනිසාගේ එදිනෙදා අවශ්‍යතා සඳහා පරිභෝජනයට අවශ්‍ය ජලය එදිනෙදා අවශ්‍යතා සඳහා එදිනෙදා මානව අවශ්‍යතාවයන් ඉටු කර ගැනීම සඳහා දරුවනේ පානීය ජල අවශ්‍යතාවය සපුරා ගැනීම ආහාර පිසීමේ කටයුතු පිහුම් කටයුතු පිරිසුදු වීමේ කටයුතු දරුවනේ ඒ වගේ කටයුතු සඳහා මෙන්න මේ අපේ කෘෂිකාර්මික වගේ මේ එදිනෙදා අවශ්‍යතා සඳහා අවශ්‍ය වන ජලය දුවේ පුතේ ලබා ගන්න ස්ථාවර ජල මූලාශ්‍ර වියලි කලාපේ පිහිටලා තිබුණේ නැහැ. ස්ථාවර ජල මූලාශ්‍ර වියලි කලාපේ පිහිටලා තිබුණේ නැහැ පුතේ. අපි ඒක හයිලයිට් කරමු. මේ බලන්න. එහෙනම් විශේෂයෙන්ම කෘෂිකාර්මික හා එදිනෙදා අවශ්‍යතා සඳහා අවශ්‍ය වන ජලය ලබා ගැනීමට ස්ථාවර ජල මූලාශ්‍ර වියලි කලාපේ පිහිටා නොතිබීම මෙන්න අතීතයේදී ලාංකිකයන්ට වැසි ජලයේ එක්රැස් කිරීමේ ව්‍යුහයක් විදියට වැව් සකස් කරන්න වැව් හදන්න හේතු වෙච්ච පසුබිම් සාධක වෙච්ච පසුබිම් වෙච්ච හේතු කීපයක් කතා කරන්න දුවේ පුතේ. එකක් තමයි කෘෂිකාර්මික වගේම එදිනෙදා අවශ්‍යතා සඳහා අවශ්‍ය වන උවමනා වන ජලය සපයා ගැනීම සඳහා දරුවනේ ජලය ලබා ගැනීමට විශේෂයෙන්ම වියලි කලාපේ ජනතාවට ස්ථාවර ජල මූලාශ්‍ර මේ වියලි කලාපේ පිහිටලා තිබුණ නැහැ දරුවනේ. ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වුණේ කෘෂිකර්මාන්තය වී වගාව හේන් වගාව ඊට අමතරව වෙනත් ශේෂ්ත්‍ර භෝග වගා කිරීම තමයි දරුවනේ ප්‍රධාන ජීවනෝපාය වුණේ ජනතාවගේ. මේ බලන්න ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය කෘෂිකර්මාන්තය වූ අතර වසරේ එක් කාලයකට පමණක් ලැබෙන වර්ෂාපතනය අවුරුද්දකටම මාස 3යි දරුවනේ ජලය ලැබුණේ. වසර එක් කාලයකදී පමණක් ලැබිච්ච මේ වර්ෂාපතනය ඒ සඳහා ප්‍රමාණවත් වුණේ නැහැ. එහෙනම් විශේෂයෙන් ලංකාවේ උතුරු ප්‍රදේශයට කලින් කලට පැමිණි මෙන්න මේ නියම් තත්ත්වවලට හසුවීම වගේම කඳුපන්ති හිඟවීම නිසා
දරුවනි ලැබෙන සංවහන වර්ෂා ප්‍රමාණයත් අවමයි. ඒකත් මතක තියාගන්න. විශේෂයෙන්ම ලංකාවේ උතුරු ප්‍රදේශයට කලින් කාලට පැමිණුණ නියම් තත්ත්වයන් වලට හසුවීම සහ මේ ප්‍රදේශවල කඳුපන්ති හිඟවීම නිසා දරුවනේ ලැබෙන සංවහන වර්ෂා ප්‍රමාණය අවම වීමත් මෙන්න මේ ආකාරයට වැව් නිර්මාණය වෙන්න පසුබිම් වුණා කියලා අපිට කියන්න පුළුවන් දරුවනේ. එනම් පසුබිම් හේතු පසුබිම් වුණ සාධක විදියට කෘෂිකාර්මික හා එදිනෙදා අවශ්‍යතා සඳහා අවශ්‍ය ජලය ලබා ගැනීමට ස්ථාවර ජලමූලාශ්‍ර වේලි කලාපය තුල පිහිටලා තිබෙන්නේ නැහැ පුතේ. ඒ වගේම ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වුණේ කෘෂිකර්මාන්තය. ඉතින් අවුරුද්දේ එක් කාලයකට පමණක් ලැබෙන ජලය නැත්තම් වර්ෂාපතනයේ වැසි ජලයේ මේ සදා ප්‍රමාණවත් උනේ නැහැ. හරි. ඒ වගේම ලංකාවේ උතුරු ප්‍රදේශයට කලින් කලට පැමිණෙන නියම් තත්ත්වවලට හසුවීම වගේම කඳුපන්ති හිඟවීම නිසා දරුවනේ ලැබෙන සංවහන වර්ෂාවත් ප්‍රමාණයත් අවම වුණා. මෙන්න මේ හේතු නිසා දරුවනේ මෙන්න මේ හේතු පසුබිම් කරගෙන විශේෂයෙන්ම අතීතයේදී ශ්‍රී ලාංකිකයන් මේ වැසි ජලයේ එක් රැස් කිරීමේ ව්‍යුහ ලෙස වැව් සැකසීමට පටන් ගත්තා. වැව් සැකසීමට පෙළඹුණා දරුවනේ. රයිට්. මං හිතන්නේ ඔබට ඉතාමත්ම පැහැදිලි. හොඳයි දුවේ පුතේ අපි ඉදිරියට යමු. ඒ වගේම අද ගත්තොත් මේ සංකල්පයේ වේලි කලාපයේ පමණක් සීමා වෙලා නැහැ දරුවනේ. අපි දන්නවා ජලය කියන්නේ අනවරත සම්පතක් නොනවති ඇතිවන සම්පතක් උනත් දරුවනේ වැඩි වෙන ජනගහනයත් එක්ක මේ ජලයේ භාවිතා කරන වේගය මේ ජලයේ ඇතිවන වේගය ඉක්මවා ගිහිලා තියෙන දරුවනේ. ඔබ දන්නවා යලි ඇතිවන සම්පතක් උනත් යලි ඇතිවන වේගයට වඩා වැඩි වේගයකින් මේ ජලයේ භාවිතයට ගත්තොත් දරුවනේ යලි ඇතිවන සම්පතක් උනත් යලි ඇති නොවන සම්පතක් බවට පත් වෙන්න පුළුවන්. ඒක නිසා අපි ජලයේ සුරකින්න ඕනේ. ජලය කියන්නේ සම්පතක් දරුවනේ. එහෙනම් දරුවනේ මේ සංකල්පය අද කාලේ මේ සංකල්පය දරුවනේ අද කාලයේදීත් වියලි කලාපයට පමණක් සීමා වෙන්නේ නැතුව මේ ජල සම්පත රැක ගැනීමටත් ඒවා කාර්යක්ෂමව භාවිතයට ගැනීමත් අරමුණු කරගෙන දරුවනේ විශේෂයෙන්ම කවුද මෙන්න මේ වැසි ජලය රැස් කිරීමේ ටැංකි විදියට ලංකාවේ අනිකුත් ප්‍රදේශවල දතත් ව්‍යාප්ත වෙලා තියෙනවා. ඉතින් දුවේ පුතේ මේ වැසි ජල සංරක්ෂණය සඳහා පියසි වලින් නැත්තම් වහල වලින් අපදාවේ වන ජලය වගේම පියසි වලින් නැත්තම් වහල වලින් අපදාවේ වන ජලය වගේම දරුවනේ පොළව මතු පිටින් ගලාගෙන යන ජලය යොදා ගන්න පුළුවන්. බලන්න එහෙනම් ආකාර දෙක වැසි ජල සංරක්ෂණය සඳහා පියසි වලින් නැත්තම් වහල වලින් අපදාවේ යන ගලාගෙන යන ජලය වගේම දරුවනේ පොළව මේ බලන්න පොළව මතු පිටින් නැත්තම් පස මතු පිටින් ගලාගෙන යන ජලය යොදා ගන්නවා දරුවනේ මේ වැසි ජල සංරක්ෂණය සඳහා මේ ඒකක ටැංකි සකස් කිරීම සඳහා. හොඳයි අපි ඉදිරියට බලන්න සෑම වැසි ජල සංරක්ෂණ පද්ධතියකම තිබිය යුතු මූලික කොටස් තුනක් තියෙනවා දරුවනේ. දුවේ පුතේ එහෙනම් බලමු මොනවද කියලා අපි. හැම වැසි ජල සංරක්ෂණ පද්ධතියකම වැසි ජලය රැස් කිරීමේ පද්ධතියකම තියෙන්න ඕන මූලික කොටස් තුනක් තියෙනවා. එකක් ජලය රැස් කිරීමේ පෝෂකය හෝ මතු පිටි ස්ථානය. අපි ජලය රැස් කරන පෝෂකේ නැත්තම් මතු පිටි ස්ථානය බලන්න. එක ජලය රැස් කිරීමේ පෝෂකය හෝ මතු පිටි ස්ථානය බලන්න. හැම වැසි ජල සංරක්ෂණ පද්ධතියකම තිබිය යුතු මූලික කොටස් තුනක් තියෙනවා. පළවෙනි එක තමයි ජලය රැස් කිරීමේ පෝෂකය. ජලය එකතු කරගන්න ජලය රැස් කිරීමේ පෝෂකය. එහෙම නැත්තම් මතු පිට ස්ථානය. දෙක ජලය රැස් කළ ස්ථානයේ ඉඳලා ගබඩා කරන ප්‍රභවය දක්වා රැගෙන යන පද්ධතියක් තියෙනවා දරුවනේ. මෙන්න මේ ජලය එකතු කරගන්න ස්ථානයේ ඉඳන් ජලය ගබඩා කරන ප්‍රභවය දක්වා රැගෙන යන පද්ධතියක් තියෙනවා. ඒ වගේම මේ ජලය භාවිතයේ පිණිස ජලය ලබා ගන්නා තෙක් මේ ජලය භාවිතා කරන තෙක් මේ ජලය භාවිතයේ පිණිස ජලය ලබා ගන්නා තෙක් මේ ජලය රැස් කරලා තබන ප්‍රභවය හෝ ටැංකිය. රයිට්. කවුද පුතේ? භාවිතයේ පිණිස ජලය ලබා ගන්නා තෙක් භාවිතය සඳහා මේ ජලය ලබා ගන්නා තෙක් පරිහරණය සඳහා ප්‍රයෝජනය සඳහා මේ ජලය ලබා ගන්නකම් ජලය රැස් කරලා තියෙන ප්‍රභවය නැත්තම් ටැංකිය තමයි දරුවනේ අපි ඊළඟ තුන්වෙනි කොටස විදියට හඳුන්වන්නේ. එහෙනම් පළවෙනි කොටස ජලය රැස් කිරීමේ පෝෂකේ නැත්තම් මතු පිට ස්ථානයේ දුවේ පුතේ. දෙවෙනි කොටස මේ ජලය එක් රැස් කරපු ස්ථානයේ ඉඳන් ගබඩා කරන ප්‍රභවය දක්වා රැගෙන යන පද්ධතිය. ගබඩා කරන ප්‍රභවය දක්වා රැගෙන පද්ධතිය. තුන්වෙනි කොටස තමයි දරුවනේ
භාවිතය පිණිස ජලය ලබා ගන්නා තෙක් මේ ජලයේ භාවිතයට ලබා ගන්න තෙක් රැස් කරලා තියෙන ප්‍රභවය නැත්තම් ටැංකිය මේ ජලයේ භාවිතයට නැත්තම් ප්‍රයෝජනෙට ලබා ගන්න තෙක් රැස් කරලා තියෙන ප්‍රභවය නැත්තම් ටැංකිය තමයි දරුවනේ ඒ තුන්වෙනි කොටස. රයිට් මෙන්න දරුවනේ ඇඳ ගන්න ඕගොල්ලෝ. මේ බලන්න වැසි ජල එක් රැස් කරණයක් දරුවනේ. මේ බලන්න මේ PSC වලින් අපදාවේ වන ජලය එක් රැස් කරගන්න සකස් කරලා තියෙන විශේෂයෙන්ම වියලි කලාපේ මේවා දැක ගන්න පුළුවන් දරුවනේ මං අර අපි කියපු ප්‍රදේශවල පුත්තලම සිට අනුරාධපුරේ මාර්ගය යනකොට දරුවනේ දෙපාර දෙපස ප්‍රධාන මාර්ගය දෙපස නිවස් වල මෙන්න මේ ඒක වැසි ජල එක් රැස් කරන ටැංකිය සකස් කරලා තියෙනවා බලන්න දරුවනේ මේ වතුර ලබා ගන්නවා මේ දරුවෙක් වතුර ලබා ගන්නවා ඒකට ටැප් එකක් දාලා මේ බලන්න මේ වැසි ජල එක් රැස් කරන එකකින් ජලය ලබා ගන්න අවස්ථාවක් දරුවනේ ඇදගන්න දරුවනේ ඇදගෙන නම් කරගන්න විභාගයේදී අනිවාර්යයෙන්ම අහනවා. ඔබට මේක අනිවාර්යයෙන්ම ඇදගෙන නම් කරගන්න අවශ්‍යයි දුවේ පුතේ බලන්න. රයිට් අපි බලමු කොටස් ටික. මෙන්න දරුවනේ වහලය රූෆ් එක තියෙනවා. රයිට් වැහි පීල්ල. ඒ ඔස්සේ PSC වලින් නැත්තම් වහලෙන් අපදා වෙන ජලයේ දරුවනේ මේ බලන්න පීල්ලක් කරා එනවා. මේ බලන්න පළමු සේදුම් පිටවීමේ නල මාර්ගයක් තියෙනවා දරුවනේ මේ පළමු සේදුම් පිටවීමේ නල මාර්ගයක් තියෙනවා. මෙතන කරාමයක් තියෙනවා දරුවනේ ජලය ඉවත් කරන්න. රයිට්. ඒ වගේම මේ බලන්න ඊට පස්සේ වැසි ජල ටැංකියට යොමු කරන නලයක් තියෙනවා දරුවනේ. මේ වැසි ජල ටැංකියට යොමු කරන නලයක් තියෙනවා. ඒ වගේම මෙතන පෙරණයක් තියෙනවා ෆිල්ටර් එකක් තියෙනවා දරුවනේ ජලය පෙරිලා යන්න. බලන්න මෙතන එකතු වෙන වැඩිපුර එක් රැස් වෙන ජලය දරුවනේ බලන්නකො මෙතන එකතු වෙන ජලය මේ මෙතනින් අපිට වන අපදාවේ වන ජලය භූගත ජලයේ භූගත ලිඳට යොමු කරන නලයක් තියෙනවා දරුවනේ මේ බලන්න භූගත ලිඳ මේ ටැංකිය පිරෙනකොට මේ ටැංකිය ඉතිරිලා යනකොට දරුවනේ මේ ජලය බලන්න ඒ ජලය කෙලින්ම භූගත ලිඳට යොමු කරන නලයක් තියෙනවා මේ ඉහළින් පිටාර යන ජලය මේ ජලයේ දරුවනේ භූගත බිබන්න මේ භූගත ලිඳට මේ ජලය යොමු කරන නලය රයිට් මෙන්න මෙතන මේ ජලයේ භාවිතයට ගන්න කරාමේ මේ දරුවෙක් මේ ජලයේ භාවිතයට ගන්න හොඳයි දරුවනේ ඇත්තටම විශේෂයෙන්ම දරුවනේ මේ වැසි ජල එක් රැස් කරන ටැංකියක් අපි දැන් විශේෂයෙන්ම කතා වුණා දරුවනේ මේක කාලීන අවශ්‍යතාවයක් බවට පත් වෙලා තියෙන ඔබ දන්නවා ඉතින් විශේෂයෙන්ම මේක වියලි කලාපයට පමණක් සීමා වෙන්නේ නැතුව දරුවනේ විශේෂයෙන්ම ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට මේක යොදා ගන්න පුළුවන් දරුවනේ මේ වැසි ජල එක් රැස් කරනයක් විශේෂයෙන්ම පාසල් වලත් මේ දේවල් අපි දැකලා තියෙනවා පාසල් වලත් මේ ආදර්ශ විදියට මේ දේවල් සකස් කරලා තියෙන දරුවනේ විශේෂයෙන්ම ඔබටත් පුළුවන් ඔබේ නිවසේ ඒ වගේම ඔබේ පාසලේ මේ වගේ වැසි ජල එක් රැස් කරන ටැංකියක් ක්‍රමානුකූලව මේ නිවැරදි ආකාරයට සකස් කරගන්න පුළුවන් දරුවනේ ඉතින් ඒ අනුව අපිට මේ ජලය වැසි ජලය සංරක්ෂණය කිරීම මගින් අපිට මේ ජලය විවිධ අවශ්‍යතා සඳහා අපේ ප්‍රයෝජනවත් කටයුතු සඳහා යොදා ගන්න පුළුවන් දුවේ පුතේ. ඒක හොඳ ට්‍රෙන්ඩ් එකක් විදිහට කාලීන අවශ්‍යතාවයක් විදිහට සඳහන් කරන්න පුළුවන්. ඒක නිසා මේක විශේෂයෙන්ම කාලීන අවශ්‍යතාවයක් සෑම නිවසකටම වගේම. ඉතින් ජල සංරක්ෂණය සඳහා විශේෂයෙන්ම මේ අනාගත ලෝකයේ හමුවේ පවතින ජල අර්බුදයට විසඳුමක් විදිහට දරුවනේ මේ තියෙන ජලය ආරක්ෂා කර ගැනීම සංරක්ෂණය කර ගැනීම සඳහා විශේෂයෙන්ම අපි දන්නවා මේ ජලයේ පොළවට පතිත වෙලා අපදාවේ වෙලා ඒ වගේම අපි දන්නවා අපදාවේ මගින් ගිහිල්ලා මේවා මතු පිට ජල ප්‍රභවවලට එකතු වෙනවා ඒ අතරතුර මේ ජලයේ කාන්දු බිම වැස්සීම සිද්ධ වෙනවා දරුවනේ ඉතින් ඒ අතරතුර නේද මේවා ජල පෝෂක ප්‍රදේශවලට ගිහිල්ලා එකතු වෙනවා මතු පිට ජල ප්‍රභවවලට පසුතලට කාන්දු වෙනවා වැස්සීම වෙනවා ගැඹුරු වැස්සීම් විලා භූගත ජලයට එකතු වෙනවා ඒ අතරතුර මේ ජලයේ වාෂ්ප වීමේ ක්‍රියාවලියත් මේ ක්‍රියාවලිය තුල සිදුවන ක්‍රියාවලිය ඉතින් දරුවනේ මේ ආකාරයට අපිට පුළුවන් නම් ඔබට පුළුවන් නම් ඔබේ නිවසේ ඒ වගේම ඔබේ පාසලේ මෙන්න මේ වැසි ජල එක් රැස් කරනයක් දරුවනේ නිර්මාණය කරන්න. ඉතින් සාර්ථකව මේ නිර්මාණය කරගත්තොත් දරුවනේ මේක විශේෂයෙන්ම ඇත්තටම ඵල ප්‍රයෝජනයි දරුවනේ. අපේ මේ ජල අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මේ ජලය පිරිසුදු කරලා ගන්න පුළුවන් දරුවනේ. රයිට් විවිධ කටයුතු සඳහා භාවිත කරන්න පුළුවන්. ඉතින් මේ ඇටවුම දරුවනේ විශේෂයෙන්ම ඕගොල්ලොන්ට ප්‍රායෝගික පරීක්ෂණයක් ප්‍රැක්ටිකල් වලට දරුවනේ මේ වැසි ජල එක් රැස් කරනයක් නිර්මාණය කිරීම පිළිබඳව තියෙනවා දරුවනේ. ඒක නිසා ඕගොල්ලෝ විශේෂයෙන්ම මෙන්න මේ කොටස් ටික මේ කොටස් නම් කිරීම දරුවනේ විශේෂයෙන්ම අහන්න පුළුවන් මේ නම් කරන ලද
රූප සටහනක් කොටස් ඇසුරින් දරුවනේ පැහැදිලි කරන්න කියන්න පුළුවන්. ඒ වගේම ව්‍යුහගත මාදිරියේ ප්‍රශ්නයක මේ කොටස් නම් කරන්න දෙන්න පුළුවන් පොතේ. ඒක නිසා විශේෂයෙන්ම ඔබ මේ සටහන අනුව විශේෂයෙන්ම වැසිජල එක් රැස්කරණයක් ස්ථාපිත කරන ආකාරය එකේ මේ ප්‍රධාන කොටස් නම් කරන්න පුළුවන් වෙන්න ඕනේ දුවේ පුතේ. එතකොට අපි බලමු නැවත සැරයක් බැලුවොත් දරුවනේ මේ අපි පියසි වලින් අපදාවේ වන ජලය කියන්නේ අපි දන්නවා නිවෙස්වල වහලවල් මතින් මේ වහලවල් මතින් දරුවනේ ඒ තියෙන ස්ලොප් එකට වැසි ජලය ඒ මතට පතිත වෙලා මේ වහලවල් වලින් ගලාගෙන එන අපදාවේ වන ජලය දරුවනේ අපිට පුළුවන් මේ වැහි පීල්ලක් කරහා එක් රැස් කරගන්න පුළුවන්. ඒකයි මේ පියසි වලින් අපදාවේ වන ජලය කියන්නේ. ඒ වගේම පසමතු පිටින් අපදාවේ වන ජලයක් තියෙනවා දරුවනේ. රයිට් මේ එක් රැස් කර ගැනීමේදී අපි තවත් තැනකදී කිව්වා නැවතත් අපි බලමු ඒ තැන මේ බලන්න. එතකොට මේ මොන ජලයේද කොහොමද කියලා අපි කිව්වා මේකෙදි විශේෂයෙන්ම එකතු කරගන්න ජලය ගැන කියනකොට දරුවනේ බලන්න වැසි ජලයේ එක් රැස් කිරීමේදී අපි කිව්වා බලමු ආපස්සට ගිහිල්ලා අපි රයිට් හරි විශේෂයෙන්ම අපිට එතනදී කියන්න ඕනේ මේ ජලයේ රැස් කිරීමේ පෝෂකේ නැත්තම් මේ මතු පිටි ස්ථානය ගැනයි දරුවනේ එතනදී කතා කරන්න ඕනේ. ඒකෙදී අපි මේ PSC වහලවල් වලින් අපදා වෙන ජලය තමයි මේ වැහි පීල බලන්න මේ වහලය මේ වැහි පීල්ල මේ කොටස් දරුවනේ අනිවාර්යයෙන්ම නම් කරන්න පුළුවන්. මේ එන ජලය දරුවනේ මේ බලන්න මේ ජලය බලන්න මුලින්ම එක් තැනකින් මේ පළමු සේදුම් ස්ථානයෙන් පළමු සේදුම් පිටවීමේ මාර්ගය බලන්න මේ ජලය මේ බලන්න පළමු සේදුම් පිටවීමේ ස්ථානයක් තියෙනවා මෙතන කරාමයකින් අපිට ඒවයි තියෙන අපද්‍රව්‍ය සියදෙලා යන්න ඉවත් කරන්න පුළුවන් දරුවනේ මේ පළමු සේදුම් ස්ථාන පිටවීමේ නල මාර්ගය තියෙන. ඊට පස්සේ බලන්න මෙන්න මේ නල මාර්ගයේ දිග ප්‍රමාණය මේ බලන්න. එතකොට මෙන්න මේ නල මාර්ගයේ දරුවනේ මෙන්න මේ නල මාර්ගයේ හරහා මේ වැසි ජලය ටැංකියට යොමු කරනවා. ඉතින් හරි හිදලා ගියා මේ වැසි ජලය මෙතනින් ටැංකියට යොමු කරනවා. එතකොට මේ වැසි ජලයේ තියෙන අපද්‍රව්‍ය PSU වලින් දරුවනේ එකතු වෙලා එන්නේ. වහලවල් වලින් මේක එකතු වෙලා එන්නේ. එතකොට මේ වහලවල් වල සයෝදගෙන ඉන්න අපද්‍රව්‍ය තියෙනවා දරුවනේ. සත්ව අපද්‍රව්‍යයේ ශාක කොටස් මියගිය ශාක හා සත්ව කොටස් තියෙන්න පුළුවන් දරුවනේ. මෙන්න මේවා හොදගෙන එන්නේ. ඉතින් වහලේ මතින් එනකොට මෙන්න මේ වැසි ජල ටැංකියට යොමු කරන නලය කෙලීම ෆිල්ටර් එකකට පෙරණයකට ලක් කරනවා දරුවනේ. මෙතන මේ ජලයේ නියමිත ආකාරයට පෙරණයකට ලක් කරලා දරුවනේ. එකකින් ජලය පිරිසුදු වෙනවා, පිරිපහදු වෙනවා. ජලයේ පෙරීමකට ලක් වෙනවා දරුවනේ. රයිට්. එතකොට පෙරීමකට ලක් වූ ජලය තමයි ටැංකියට ඇතුළු වෙන්නේ. ඊට පස්සේ මේ ටැංකිය දරුවනේ මෙන්න මේ මට්ටමට ආපුවාම ටැංකිය පිටාර මට්ටමට ආපුවාම මෙතනින් මේ වැඩිපුර තියෙන ජලය දරුවනේ බලන්න ජලයේ භූගත ලිඳට යොමු කරන නලයක් කරහා මේ බලන්න මේ නලයක් කරහා මේ අපදාවේ වන ඉහළින් පිටවන ජලය මේ රයිට් මෙතනින් පිටවන ජලය අපදා ජලය නෙවෙයි මෙතනින් අපි දන්නවා පිටාර යන ජලය මේ ටැංකිය පිරලා මෙතනින් පිටවන ජලය මේ ඒ ජලය පිට වෙන තැනින් මෙතනින් නලයක් දාලා තියෙනවා දරුවනේ මේ නලයට කියන්නේ ජලයේ භූගත ලිඳට යොමු කරන නලය කියලා රයිට් මේ වැඩිපුර තියෙන ජලය කොහාටද යොමු කරන්නේ බලන්නකෝ ඒ ජලය කෙලියම අපතේ යන්නේ නාස්තියක් වෙන්නේ මේ ජලය කොහාටද යොමු කරන්නේ මේ වන ජලයේ භූගත ලිඳට යොමු කර මේ භූගතව තියෙන ලිඳකට මේ ජලය යොමු කරනවා අපි බලන්න. එතකොට මෙයා කවුද නම් කරලා තියෙන්නේ මේ භූගත ලිඳ. ඉතින් මේ කරුණු ඉතාමත් පැහැදිලිව නම් කරන්න හැකියාව තියෙන්න ඕනේ දුවේ පුතේ ඔබට. මේවා අනිවාර්යයෙන්ම නම් කරන්න අහනවා විභාගෙ. මෙතන වැඩි කාලයක් අරගෙන අපි මෙතන නතර වෙලා ඔබත් එක්ක මේ දේවල් කරන්නේ ඇඳ ගන්න කියලා ඔබ ඇඳ ගන්නකම් ඉඳලා ඉතින් ඒ තරම් මේක ඔබට ප්‍රයෝජනවත්. අතිශයින් වැදගත් කොටසක්. එතකොට මෙන්න මෙතන තියෙනවා භූගත ලිඳ තියෙනවා දරුවනේ. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා මේ දරුවා මෙතන බලන්න මේ ජල ටැංකිය මේ බලන්න මේ රයිට් PSC මේ අපදාවේ වෙන ජලයේ පීල්ලෙන් එකතු වෙනවා දරුවනේ මේ බලන්න මෙතන මේ ජලයේ භාවිතයට ගන්න තැන කරාමයක් තියෙනවා දරුවනේ මේ බලන්න. ඉතින් ජලයේ භාවිතයට ගන්න කරාමය තමයි මේ තියෙන්නේ. ජලයේ භාවිතයට ගන්න කරාමය. රයිට්? ජලයේ භාවිතයට ගන්න කරාමය තමයි දරුවනේ එතන තියෙන්නේ. මෙතන තියෙන්නේ මේ භූගත ලිඳ. භූගත ලිඳ. හරි. භූගත ලිඳ මේ වැඩිපුර පිටාර යන ජලයේ දරුවනේ මේ ජලය භූගත ලිඳකට යොමු කරන නලයක්. මෙන්න මේ රූපය නම් ඔබ දැකලා ඇති අනිවාර්යයෙන්. මේ රූපය අනිවාර්යයෙන්ම දැකලා ඇති. බලන්න වේලි කලාපීය ප්‍රදේශවල ඔබ ගමනක් යනකොට ගෙවල් වල තියෙනවා මම අර කිව්වේ විශේෂයෙන්ම අනුරාධපුරේ පුත්තලම නගරයේ සිට අනුරාධපුරයට යනකොට දරුවනේ කරුල ගස්වැව පහු වෙනකොට දරුවනේ කරුල ගස්වැව සිට පොලියංකුල්ම දක්වා යනකොට
ඒ මාර්ගයේ ප්‍රධාන අනුරාධපුර පුත්තලම අනුරාධපුර මාර්ගයේ දරුවනේ ඔබට දැක ගන්න පුළුවන් 17 කනුව 19 කනුව ආශ්‍රිත ප්‍රදේශවල ප්‍රධාන මාර්ගයේ දෙපස නිවාසවල මෙන්න මේ ආකාරයේ වැසි ජල එක්රැස් කරන ටැංකි නිර්මාණය කරලා තියෙන දරුවනේ මේ ප්‍රදේශයේ වැස්ස ලැබෙන්නේ අවුරුද්දටම එක කාලයේ දරුවනේ. ඉතින් ඒක නිසා ඒ වැස්ස තියෙන කාලේ වැහි කාල තුල මෙන්න මේ වැසි ජල එක්රැස් කරලා එකතු කරලා තියාගෙන ඒ මිනිසාගේ ඒ ප්‍රදේශවල ජනතාවගේ එදිනෙදා කටයුතු සඳහා දරුවනේ මේ ජලයේ භාවිතයට ප්‍රයෝජනයට ගන්නවා. ඉතින් ඒ ප්‍රදේශවලට විතරක් නෙවෙයි දරුවනේ අත්තටම ලංකාවේ සියලුම ප්‍රදේශවලට මේක යෝග්‍යයි මේ වැසි ජලයේ එක්රැස් කරලා රඳවලා තබා ගැනීමේ ටැංකියක් භාවිතය කරත් දරුවනේ අපේ එදිනෙදා අවශ්‍යතා සඳහා මේක යොදා ගැනීම නිසා මේක අපිට වැදගත්. ඒ නිසා අපිට විශේෂයෙන්ම අපි මුදල් ගෙවලා මේ නල මාර්ග හරහා ලබා ගන්න ජලයෙන් අපිට අඩුවෙන් ප්‍රයෝජන ගැනීම නිසා අපිට වතුර බිලක් ජල බිල් පත් සඳහා ගෙවන්න ඕන මුදල අඩු වෙනවා දරුවනේ. ඉතින් එතකොට අපි ඒ විශේෂයෙන්ම අපි නල මගින් නල මාර්ග හරහා අපි ඒ ලබා ගන්න ජලය සඳහා යන මුදල අපි ඉතුරු කරගන්න පුළුවන්. වැය වෙන මුදල අඩු වෙනවා. ඒ වගේම අපිට මේ ජල සංරක්ෂණය කර ගැනීමට මේ තියෙන සීමිත ජල සම්පත සංරක්ෂණය කර ගැනීම සඳහා හොඳ පියවරක් විදිහට දරුවනේ අපිට මේ වැසි ජල එක්රැස් කරන පද්ධතියක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් අපිට අනිවාර්යයෙන්ම මේක පැහැදිලි කර ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඉතින් ඒ නිසා ඔබ අනිවාර්යයෙන්ම ඉතාමත්ම හොඳින් අධ්‍යයනය කර යුතු මතක තියාගන්න ඕන මේ සිද්ධාන්ත කොටස් අනිවාර්යයෙන්ම අහනවා දරුවනේ. අමතක වෙන්න පුළුවන්. ඒ නිසා තාම හොඳින් මතක තියාගන්න අනිවාර්යයෙන්ම අහනවා මේ සිද්ධාන්ත කොටස්. විශේෂයෙන්ම අපි මේ ඒකකයට අදාළ සමාලෝචන ප්‍රශ්න කතා කරනවා දරුවනේ. එතනදී අපි ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා මෙතෙක් විභාගවල පසුගිය විභාගවල අහලා තියෙන ප්‍රශ්න කොහොමද අහලා තියෙන්නේ? ඒ වගේම මේ සඳහා අනුමාන ප්‍රශ්න, ඒ වගේම ආදර්ශ ප්‍රශ්න පත්‍ර දරුවනේ, පෙරහුරු ප්‍රශ්න පත්‍ර, විභාග ඉලක්ක ප්‍රශ්න පත්‍ර වල තියෙන ප්‍රශ්න ව්‍යුහගත ප්‍රශ්න වල කොහොමද අහලා තියෙන්නේ? බහුවර්ණ මාදලී ප්‍රශ්න මේ ඒකකයේ යටතේ මේ කොටස් යටතේ කොහොමද අහලා තියෙන්නේ සහ රචනා මාදලී ප්‍රශ්න මේ කොටස යටතේ කොහොමද අහලා තියෙන්නේ කියන එක පාඩම අවසානයේදී අපි සමාලෝචන ප්‍රශ්න සමගින් ඔබත් එක්ක එකතු වෙලා බලාපොරොත්තු වෙන සාර්ථකව ඒ කටයුතු ටික සිදු කරන්න බලාපොරොත්තු වෙනවා දුවේ පුතේ. රයිට් පුතේ හොඳයි. එතකොට අපි බලමු ඉදිරියට යන්න මේකේ. හරි. එතකොට දරුවනේ මෙන්න මේ ආකාරයට මේ සංකල්පය නවීකරණය වෙලා ඇවිල්ලා රයිට් මේ විදිහට මෙන්න මේ සංකල්පය නවීකරණය වෙලා ඇවිල්ලා විශේෂයෙන්ම නවීකරණය වෙලා පැමිණීම හරහා මේ වැසි ජලය රැස් කිරීමේ වැදගත්කම් රාශියක් අපිට දක්වන්න පුළුවන්. දැන් මේක නවීකරණය වෙලා ඇවිල්ලා තියෙන්නේ නේද? වැසි ජලය රැස් කිරීමේ දැන් වැව් වලින් පටන් ගත්තේ ආරම්භ වුණේ වේලි කලාපේ. ඉතින් නිවෙස් තුල මේක කරගන්න පුළුවන්. අවශ්‍ය ප්‍රමාණයට මේක සකස් කරලා හදා ගන්න පුළුවන් දරුවනේ. වැසි ජලය රැස් කිරීමේ ඒකකය ටැංකියක් හදා ගන්න පුළුවන්. මේක නවීකරණය වෙලා දැන් මේ වෙනකොට ඉතින් මේ සංකල්පයේ නවීකරණය වෙලා ඇවිල්ලා ඒ හරහා අපිට දැන් කතා කරන්න තියෙන්නේ වැසි ජලය රැස් කිරීමේ වැදගත්කම් දක්වන්න පුළුවන් රාශියක්. ඉතින් අපි බලමු මේ කීපයක් බලමු නේද? අපි මේ වැසි ජලය රැස් කිරීමේ වැදගත්කම් අපි කීපයක් බලමු. ඉතින් එකක් වර්ෂාව නොමැති කාලවලදී ප්‍රයෝජනට ගන්න පුළුවන්. බලන්න. මේ විදියට ටැංකිය තුල එක්රැස් කරලා තියාගන්න ජලය වර්ෂා කාලයේදී මේ PSC වලින් අපදාවේ වන වහල වලින් අපදාවේ වන ජලය වගේම පස මතු පිටින් අපදාවේ වන ජලයක් දුවේ පුතේ අපිට එක්රැස් කරලා මේ විදියට ටැංකියක් සකස් කර ගැනීම තුලින් වැසි ජල එක්රැස් කරන ටැංකියක් වැසි ජල රඳවණයක් දරුවනේ. ඉතින් මේ ජලය දරුවනේ අපිට වර්ෂාව නොමැති කාලවලදී ප්‍රයෝජනට ගන්න පුළුවන්. වර්ෂාව නැති වියලි කාලවලදී ප්‍රයෝජනට ගන්න පුළුවන් දරුවනේ. එදිනෙදා අපේ ගෘහස්ත කටයුතු ඉටු කර ගැනීම, අපේ මානව අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට එදිනෙදා කටයුතු සඳහා දරුවනේ ප්‍රධාන වශයෙන්ම මේ ජලයේ ගෘහස්ත කටයුතු සඳහා භාවිතා කිරීමේ හැකියාව තියෙනවා දුවේ පුතේ. එහෙනම් බලන්න මේ වර්ෂාව නොමැති කාලවලදී ප්‍රයෝජනීයට ගන්න පුළුවන්. වර්ෂාව නොමැති කාලවලදී මේ වැසි ජලය එක්රැස් කර්මය තුල රඳවගෙන තියෙන ජලය. ඉතින් ඒක තමයි අපි අර වැවක ජලය එක්රැස් කරලා රඳවලා තියාගන්නවා දුවේ පුතේ. එහෙනම් අවුරුද්දටම මාස 3ක් වෙනි කෙටි කාලයකදී ලැබෙන මේ වර්ෂාව විශාල වැව් ඉදි කරලා මේ වැව් තුල විශාල ජලධාරිතාවයක් එක්රැස් කරලා රඳවලා තියාගන්නවා දුවේ පුතේ. මෙන්න මේ රඳවලා තියාගන්න ජලය භාවිතා කරලා ඒ සඳහා වාරි මාර්ග ඇල පද්ධති නිර්මාණය කරලා
වාරි කර්මාන්ත බිහි කරලා දරුවනේ විශේෂයෙන්ම වාරි මාර්ග ඇලවීලි හරහා මේ වැව්වල තියෙන ජලය කෙත්වතු වලට වගාබිම් සඳහා රැගෙන යනවා දරුවනේ. රයිට්. ඒ වගේම මේ විශාල වැව් වලින් පිටාර යන ගලාන ජලය ඊට පහළින් තියෙන කුඩා වැව් වල එක්රැස් වීම සිද්ධ වෙනවා දරුවනේ. ඒ නිසා මේ විශාල වැව් වල රොන් මඩ තැම්පත් වීම වළකිනවා දරුවනේ. මේ වැව් වල ධාරිතාවේ ඒ ආකාරයෙන් පවත්වා ගැනීමට වැදගත් වෙනවා දරුවනේ. ඉතින් මේ විදිහට සංවිධිත වැව් පද්ධතියක් තමයි එල්ලංගාවක් විදිහට සලකන්නේ දුවේ පුතේ වේලි කලාපීය භූදර්ශය තුල අපි ඒක කතා කරා. ඉතින් මෙන්න මේ ආකාරයට අපේ නිවාස තුලත් අපිට පුළුවන් අපේ පාසල තුල අපේ නිවාස තුල රයිට්. ඉතින් අපිට ජන සමාජය තුල අපිට විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල වගේම අර්ධ නාගරික ප්‍රදේශවලත් නාගරික ප්‍රදේශවලත් මේ සංකල්පේ භාවිතා කළා වැසි ජල එක්රැස් කරන ටැංකි නිර්මාණය කර ගැනීම තුලින් දරුවනේ අපිට වර්ෂාව නොමැති කාලවලදී වර්ෂාව රහිත කාලවලදී මේ ජලය ඊටාම ප්‍රයෝජනවත් ආකාරයට එදිනෙදා දෛනික කටයුතු සඳහා වගා කටයුතු වලට කුඩා ගෙවතු වගා කටයුතු සඳහා වගේම දරුවනේ පුළුවන් එදිනෙදා අවශ්‍යතා සේදීමේ කටයුතු දරුවනේ නෑ මේ කටයුතු පිරිසුදු කිරීමේ කටයුතු අපිට ඒ සඳහා නිවාස තුල අපි සිදු කරන ගෘහස්ත කටයුතු සඳහා පරිභෝජන කටයුතු සඳහා මේ ජලයේ ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. ඒකයි දරුවනේ කියන්නේ විශේෂයෙන්ම වර්ෂාව නොමැති කාලවලදී ප්‍රයෝජනෙට ගත හැකි වීම දුවේ පුතේ. ඒ වගේම ගම් වතුර තත්ත්ව පාලනයට යොදා ගන්න පුළුවන්. මෙන්න මේ පසමතු පිටින් අපදාවේ වන ජලය ටැංකිය වලට එක්රැස් කරලා තියාගත්තොත් ඒ වගේම PSC වලින් ගලාගෙන යන ජලය එක්රැස් කරලා තියාගත්තොත් දරුවනේ මේ PSC වලින් ගලාගෙන යන ජලය ඒ වගේම මතු පිට අපදාවේ මගින් පස මතු පිටින් ගලා විශාල වශයෙන් ගලාගෙන යන ජලය ගංගා ඇලදොල වල තැම්පත් වුණාට පස්සේ ඒවයි රොන් මඩ තැම්පත් වෙලා මේ ජලාශය වල ධාරිතාවයේ අඩු වෙලා ජල ගැලීම් නැත්තම් ගම් වතුර තත්ත්වය ඇති වෙනවා දුවේ පුතේ. එහෙනම් මෙන්න මේකට විසඳුමක් විදියට මේ නිවාසවල දරුවනේ නිවාසාශ්‍රිතව මේ වැසි ජල එක්රැස් කිරීමේ උපකරණ නැත්තම් ටැංකි ස්ථාපිත කරලා සකස් කිරීම මගින් PSC වලින් අපදාවේ වන ජලය වගේම පස මතු පිටින් අපදාවේ වන ජලය එක්රැස් කරලා තියා ගන්නවා ටැංකි තිර රඳවලා තියබා ගැනීම මගින් දරුවනේ අර PSC වලින් අපදාවේ වන ජලය වගේම පස මතු පිටින් අපදාවේ වන ජලයත් එක්ක දරුවනේ මේ පසේ තියෙන විවිධ ද්‍රව්‍ය මේවා සේදිලා පාංශු කාදනය වෙලා ගිහිල්ලා ජලාශය වලට එකතු වෙලා ජලාශය වල බුරතාවේ වගේම ජලාශය වල තැම්පත් වීම නිසා දරුවනේ මේ විවිධ ද්‍රව්‍ය ජලාශය වල මොකද වෙන්නේ ජලාශය වල ධාරිතාවයේ අඩු වෙලා දරුවනේ ඒ පිටාර ගලන්න පුළුවන් ගම් වතුර තත්ත්වය ඇති වෙන්න පුළුවන්. එහෙනම් මේ ජලය එක්රැස් කරලා අපි ටැංකිය තුල රඳවලා තියාගත්තොත් දරුවනේ මේ අපදාවේ වන පසු මතු පිටින් අපදාවේ වෙන ජලය වගේම PSC වලින් අපදාවේ වෙන ජලය අපිට පුළුවන් මේ වැසි ජල එක්රැස් කිරීමේ ටැංකි තුලට එකතු කරලා රඳවලා තියාගන්න. එහෙනම් ඒකෙන් මොකද වෙන්නේ? විශාල වශයෙන් මේ ක්‍රියාවලිය සිදු කිරීම මගින් ඇත්තටම ගම් වතුර තරජන ඇති වෙන්නේ නැහැ දරුවනේ. ගම් වතුර තත්ත්ව පාලනය කිරීමට මේ ක්‍රමයේ සාර්ථකව යොදා ගන්න පුළුවන් නේද දුවේ පුතේ? ගම් වතුර තත්ත්ව පාලනය කිරීම සඳහා අපිට මේ ක්‍රමයේ අතිශය සාර්ථක ක්‍රමයක් විදියට දුවේ පුතේ භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම ප්‍රධාන ජල සැපයුමේ භාවිතය අන්න බලන්න මම කිව්වේ අපේ නිවාසවලට ප්‍රධාන ජල සැපයුම් තියෙනවා. දැන් විශේෂයෙන්ම අපි ගත්තොත් කොළඹ දිස්ත්‍රික්කය තුල ප්‍රධාන වශයෙන් අඹතලයේ ජල පවිත්‍රාගාරය මගින් ජලය පවිත්‍ර කරලා ප්‍රදේශීය ජනතාවට බෙදා හරිනවා දරුවනේ. ජලය පිරිපහදු කරලා පවිත්‍ර කරලා. ඒ වගේම මහනුවර නගරේ මහනුවර දිස්ත්‍රික්කය ගත්තාම ගැටබි ජල පවිත්‍රාගාරය තියෙනවා. ඒ වගේ විවිධ ප්‍රදේශවලට ගත්තාම මේ වැව් ප්‍රධාන ජල ප්‍රභවයක් කේන්ද්‍ර කරගෙන ජල මූලාශ්‍රයක් මගින් තමයි වැවක් නැත්නම් ජල ටැංකියක් දරුවනේ මගින් තමයි මේ ජලය සැපීම කරන්නේ. නාගරික නැත්නම් මේ ප්‍රාදේශීය ජනතාවට ඒගොල්ලොන්ගේ පානීය ජල අවශ්‍යතාවය සපුරා ගැනීම වගේම එදිනෙදා ජල අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා ජලය සපයන්නේ එක්ක ගංගාවක් එහෙම නැත්නම් වැවක් විශාල වැවක් ජල ටැංකියක් වගේ තැනකින්. ඉතින් මෙන්න මේ ප්‍රධාන ජල සැපයීම මගින් තමයි ප්‍රධාන වශයෙන් ජලය සැපෙන්නේ. ඉතින් මේ විදිහට අපි වැසි ජල එක්රැස් කරන එක ජලය රඳවලා තියාගෙන ඒ ජලයේ ප්‍රයෝජනෙට ගත්තොත් අර අපිට ප්‍රධාන ජල සැපයීම මගින් සැපෙන ලබා ගන්න ජල ප්‍රමාණය 50% දක්වා අඩු කරන්න පුළුවන්. මේ බලන්නකෝ. ප්‍රධාන ජල සැපයීමේ භාවිතය නිවසට ජලය සපයන ප්‍රධාන ජල සැපයීමේ භාවිතය ටැප් ලයින් හරහා අපි ජලය ගන්න මීටර එකක් සම්බන්ධ කරලා තියෙන මාස ප්‍රථම බිලක් එනවා අපිට. ජල බිල් පතක් එනවා අපි ජල බිලක් ගෙවනවා නේද? එහෙනම් අපි මේ ලබා ගන්නා ප්‍රධාන ජල සැපයීම අපිට කොච්චරක් දක්වද මේ බලන්නකෝ. ප්‍රධාන ජල සැපයීමේ භාවිතය 50% දක්වා අවම කරගත හැකි වීමෙන්
ආර්ථික වාසි ලබා ගන්න පුළුවන්. මේ කරුණට එන්න කලින් දුවේ පුතේ බං ඕගොල්ලන්ට ඊ타මත්ම පැහැදිලිව කියලා දුන්නා දුවේ පුතේ අපිට මේක ඊ타ම ප්‍රයෝජනවත්. ඇයි අපිට ප්‍රධාන ජල සැපයීමේ භාවිතය දුවේ පුතේ අපිට පුළුවන් ප්‍රධාන ජල සැපයීමේ භාවිතය 50% දක්වා අවම කරගන්න පුළුවන්. ප්‍රධාන ජල සැපයීමේ භාවිතය අපිට 50% දක්වා අවම කරගෙන ඉවර වෙලා ඒ මගින් දුවේ පුතේ අපිට හැකි වෙනවා ආර්ථික වාසි ලබා ගන්න පුළුවන්. මොකද මේ බිල අඩු වෙනවා අපිට. ඉතින් ඒකට දානට වඩා ඉක්මවා ගියේ නැත්නම් අපිට ඊටාත්ම අඩු බිලක් තමයි එන්නේ. ඝන මීටර ප්‍රමාණ වලින් පරිමාවක් ජලය මනින්නේ. ඉතින් අපි යම් කිසි ඝන මීටර ප්‍රමාණයක් තුන ඊට පහලින් පවත්වා ගත්තොත් අපිට ජල බිල ඊටාම ජල ගාස්තුව ඊටාම අඩු ගාස්තුවක් ඒ ජල ගාස්තුවක් එන්නේ. මේ ප්‍රමාණය ඉක්මවා යම් කිසි රේට් එකක් තියෙනවා. එයාගේ ඉක්මවා ඝන මීටර ප්‍රමාණයක් පරිභෝජනය කරොත් වැඩි අධිභාරයක් සහිතව බිල ගෙවන්න එනවා. ඉතින් මෙන්න මේ ආකාරයට අපි අපේ නිවාස තුල ඒ වගේම ආයතන තුල වෙන්න පුළුවන් දරුවනේ මේ ආකාරයට මේක ඇත්තටම ට්‍රෙන්ඩ් එකක් විදියට පුරුදු කරගෙන පටන් අරන් ගියොත් දරුවනේ ලෝකයේ බොහෝ රටවල මේ ක්‍රියාවලිය අනුගමනය කරනවා. අපේ රටේ විශේෂයෙන්ම මුලින්ම මේ වියලි කලාපීය ප්‍රදේශවල තමයි මේ ක්‍රමය සාර්ථකව කරගෙන ගියේ. ඉතින් නමුත් මේක රටේ අනෙකුත් ප්‍රදේශවලටත් මේක ව්‍යාප්ත කරන්න පුළුවන් නම් දුවේ පුතේ අපිට පුළුවන් මෙන්න මේ ආකාරයට ප්‍රධාන වශයෙන් දරුවනේ ප්‍රධාන ජල සැපයීමේ භාවිතයේ 50% දක්වා අවම කරගන්න පුළුවන්. ටැප් ලයින් හරහා අපි ලබා ගන්න ජල සැපයීම. ඒ ජලයත් අපිට ජල ප්‍රභවයකින් සපයන්නේ. වැවකින් වෙන්න පුළුවන්, ගංගාවකින් වෙන්න පුළුවන් මේ ජලය සපයන්නේ. දැන් කොළඹ නගරේ කැලණි ගඟෙන් මේ ජලය ගන්න. අඹතලේ ජල පවිත්‍රාගාරයේදී පිරිසිදු කරනවා. ඉතින් දැක්කත් ඒ වගේ විවිධ නගර ගත්තොත් ප්‍රධාන වැව් වලින් හරි තියෙන ජලාශය වලින් තමයි මේ ජලය ඒ ජලය අරගෙන පිරිපහදු කරලා විශේෂයෙන්ම ජල පවිත්‍රාගාර තුල පානීය ජල පිරියතකදී සිදු කරන පිළිවෙත් සියල්ලම කරලා ක්‍රියාකාරකම් සියල්ලම කරලා ඒ ජලය ක්ලෝරිනේටඩ් කරලා විස බීජ හරණය කරලා අපිට බීමට සුදුසු ජලයට බවට මේ ජලය අපිට මුදා හැරීම සිද්ධ කරනවා. ඉතින් ඒ සඳහා ඒ ජල පවිත්‍රාගාරවල විශේෂයෙන්ම කොලිෆෝම් පරීක්ෂාවත් කරනවා දරුවනි. කොලිෆෝම් බැක්ටීරියා සඳහා සිදු කරන පරීක්ෂාවත් ජෛවික පරීක්ෂාවත් ඒ සඳහා කරනවා. පරාමිතින් සම්බන්ධයෙන් මිනුම් ගන්නවා දරුවනි මෙනුම් කටයුතු සිදු කරනවා. ඉතින් මීට අමතරව අපි බලාපොරොත්තු වන දරුවනේ මේ එකක යටතේ ඊළඟ කොටසින් ඕගොල්ලොත් එක්ක කතා කරන විශේෂයෙන්ම මේ ජලයේ ගුණාත්මක භාවය කෙරේ වැදගත් වෙන පරාමිතීන් ගැන කතා කරනවා දරුවනේ. විශේෂයෙන්ම භෞතික පරාමිතීන්, ඒ වගේම රසායනික පරාමිතීන්, ජෛවීය පරාමිතීන් යටතේ අපි කොලිෆෝම් පරීක්ෂාව ගැන කතා කරනවා. විශේෂයෙන්ම භෞතික රසායනික පරාමිති ගැන කතා කරනවා. මේ මොකද අපි මේ භාවිතා කරන අවස්ථාව අනුව මේ ජලයේ පැවතිය යුතු ගුණාත්මක තත්ත්වයන් වෙනස් වෙනවා දරුවනේ. ඉතින් අපි මේ ජලයේ ගුණාත්මක තත්ත්වයන් විශේෂයෙන්ම ජලයේ ගන්ධය, ජලයේ වර්ණය, ජලයේ ආවීලතාවය, ජලයේ උෂ්ණත්වය වගේ මේ භෞතික සාධක ගැන කතා කරනවා දරුවනේ. විශේෂයෙන්ම ජලයේ ඊළඟට අපි ජලයේ විද්‍යුත් සන්නායකතාවය, ඒ වගේම ජලයේ රසායනික ලක්ෂණ යටතේ කෙමිකල් ඔක්සිජන් ඩිමාන්ඩ් එක, බයොලොජිකල් ඔක්සිජන් ඩිමාන්ඩ් එක, ජෛව රසායනික ඔක්සිජන් නිල්ම, රසායනික ඔක්සිජන් නිල්ම, ජලයේ කටිනත්වය ගැන කතා කරනවා දරුවනේ අපි. ඒ වගේම ඩිසෝල්ඩ් ඔක්සිජන්, ජලයේ ද්‍රාවිත ඔක්සිජන් ප්‍රමාණය වැනි රසායනික ලක්ෂණ කතා කරනවා දරුවනේ. ඒ වගේම අපි ජලයේ ආවිලතාවය වගේ භෞතික ලක්ෂණ ගැන කතා කරනවා. ගන්ධයේ වර්ණයේ වගේ භෞතික ලක්ෂණ ගැන කතා කරනවා. ඒ වගේම මේ ජලයේ විශේෂයෙන්ම ජලයේ තත්ත්වය ගැන කතා කරනවා. ජලයේ තත්ත්වය බලපාන ආකාරයේ මේ එක් භෞතික රසායනික සාධක කොහොමද ජලජ ජීවීන්ට බලපාන්නේ, ජලයේ තත්ත්වය සම්බන්ධයෙන් බලපාන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් කතා කරනවා දරුවනේ. ප්‍රස්ථාර ඇසුරෙන් වගු භාවිතා කළා ඒ ගැන අපි කතා කරනවා. ඒ වගේම අපි ඒකකේ කොටසදී ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ විශේෂයෙන්ම ජලයේ මේ ජෛවීය පරාමිති යටතේ කොලිෆෝම් පරීක්ෂාව. ඉතින් දරුවනේ මේ කොලිෆෝම් පරීක්ෂාව ගැන කතා කරනකොට අපිට ප්‍රායෝගික පරීක්ෂණයකුත් තියෙනවා. මේ කොලිෆෝම් ටෙස්ට් එක ගැන කතා කරනවා අපි කරන සිදු කරන ආකාරය. මේකෙදී අපි දන්නවා දරුවනේ සාමාන්‍ය මේ ජෛවීය පරාමිති ගැන කතා කරද්දී විශේෂයෙන්ම මේ ජලයේ ආශ්‍රිත අපිට ඇති වෙන්න පුළුවන් ව්‍යාධි ජනක රෝග ඇති වෙන්න පුළුවන් රෝග අපි දන්නවා සැල්මොනෙල්ලා ටයිපි, උණ සන්නිපාතයේ, විබ්‍රියෝ, කොලරා, සිගෙල්ලා වගේ මේ ජලය ආශ්‍රිතව ඉන්නවා දරුවනේ ව්‍යාධි ජනක ක්ෂුද්‍ර ජීවීන්. ලෙඩ රෝග ඇති කරවන්න පුළුවන් ව්‍යාධි ජනකින්. ක්ෂුද්‍ර ජීවීන් ගත්තාම හැමෝම හිතකර නැහැ. ගොඩාක් ක්ෂුද්‍ර ජීවීන් අපිට හිතකර ක්ෂුද්‍ර ජීවීන්. අපි කියනවා ක්ෂුද්‍ර ජීවීන් කියන්නේ කුඩා රසායනික කම්මලක් වගේ ඒගොල්ලෝ. ඒගොල්ලන්ට පුළුවන් ලාභ අමුද්‍රව්‍ය ප්‍රයෝජනවත් ද්‍රව්‍ය බවට පත් කරන්න. ලාභ අමුද්‍රව්‍ය ප්‍රයෝජනවත් ද්‍රව්‍ය බවට පත් කරන්න පුළුවන්. ක්ෂුද්‍ර ජීවීන් ගත්තාම ඒගොල්ලන්ගේ සාර්ව ව්‍යාප්තියක් තියෙනවා දරුවනේ. ක්ෂුද්‍ර ජීවීන් උණුදිය උල්පත් ආශ්‍රිතවත් ඉන්නවා. ගිනිකඳු ආශ්‍රිතවත් ඉන්නවා. වායුගෝලයේත් කිලෝමීටර් ගණනාවක් දක්වා ඉන්නවා. ඒ මොකද මේගොල්ලන්ගේ පුෂ්ටිය පරිමා අනුපාත ගත්තාම දරුවනේ මේ ද්‍රව්‍ය පරිවහනය ද්‍රව්‍ය
ඉතින් මේ ද්‍රව්‍ය හුවමාරු කර ගැනීම මේ කාර්යක්ෂම මේ කටයුතු සිදු කරනවා දරුවනේ. ඒක නිසා ඉක්මනින් ගුණ නැවීමේ හැකියාවක් තියෙනවා. සාර්ව ව්‍යාප්තියක් තියෙනවා ශුද්‍ර ජීවීන්ට. ඒක නිසා මේ වෙලාවේ අපේ අත් තුළ අපි ඉන්න තැන්වල පරිසරය හැමතැනම ශුද්‍ර ජීවීන් ඉන්නවා. ඉතින් අපේ ශරීරය තුළ නේද දරුවනේ. ඉතින් මෙන්න මේ ශුද්‍ර ජීවීන් ගත්තාම බොහෝ ශුද්‍ර ජීවීන් හිතකර ශුද්‍ර ජීවීන් උනත් ඉතින් කලාතුරකින් මේ ව්‍යාධි ජනක රෝග ඇති කරන්න පුළුවන් ශුද්‍ර ජීවීන් ඉන්න පුළුවන්. අර ජලය ආශ්‍රිත උණ සන්නිපාතයේ කොලරාව විබ්‍රියෝ කොලරා ශිගෙල්ලා වගේ නේද දරුවනේ. ඉතින් මෙන්න මේගොල්ලෝ බොහෝම කලාතුරකින් තමයි ජලය හම්බෙන්නේ. ඒක නිසා වෙන වෙනම ඒගොල්ලොන්ට පරීක්ෂණ කරනවට වඩා අපි මෙන්න මේ කෝලිෆෝම් පරීක්ෂාව කරනවා. විශේෂයෙන්ම මිනිසා ඇතුළු විශේෂයෙන්ම අචලතාපී සත්වයන්ගේ අන්ත්‍රය ආශ්‍රිතව මේ ජීවත් වෙන කෝලිෆෝම් කියන බැක්ටීරියාව දරුවනේ අන්ත්‍රය ආශ්‍රිතව ජීවත් වෙන්නේ. මිනිස් මලද්‍රව්‍ය ආශ්‍රිතව මේ අචලතාපී සතුන්ගේ මලද්‍රව්‍ය ආශ්‍රිතව මේ බැක්ටීරියාව ඉන්න පුළුවන්. විශේෂයෙන්ම මේ ජලය මලද්‍රව්‍ය වලින් දූෂිතයි නම්, ඒ කියන්නේ ජලයේ කොලිෆෝම් බැක්ටීරියා අඩංගුයි නම් මේ මලද්‍රව්‍ය වලින් දූෂිත ජලය ආශ්‍රිතව දරුවනේ අන්න අර කියපු ව්‍යාධි ජනක ශුද්‍ර ජීවීන් ඉන්න පුළුවන්. උණ සන්නිපාතය ඇති කරන්න පුළුවන්, කොලරාව ඇති කරන්න පුළුවන්, ශිගෙල්ලා ඇති කරන්න පුළුවන්. මෙන්න මේ විබ්‍රියෝ කොලරා, ඒ වගේම සැල්මොනෙල්ලා ටයිපි ශිගෙල්ලා කියන මෙන්න මේ ව්‍යාධි ජනක ශුද්‍ර ජීවීන්, රෝග ඇති කරන්න පුළුවන් ශුද්‍ර ජීවීන් මෙන්න මේ කවුද? මලද්‍රව්‍ය වලින් දූෂිත ජලයේ ඉන්න පුළුවන්. මලද්‍රව්‍ය වලින් දූෂිත ජලයේ අනිවාර්යයෙන්ම කවුද ඉන්නේ? මෙන්න මේ අපි කියපු මේ කොලිෆෝම්, නැත්නම් අපි මේකදී එස්චරිචියා කොලයි කියන බැක්ටීරියාව E.coli සඳහා මේ කොලිෆෝම් සඳහා පරීක්ෂාව කරනවා. ඉතින් මේ ජල සාම්පලයක මේ කොලිෆෝම් බැක්ටීරියා 4කට වඩා වැඩි සංඛ්‍යාවක් හිටියොත් අපි කියනවා මේ ජලය මලද්‍රව්‍ය වලින් දූෂිතයි කියලා. ඉතින් මේ මිම්ම එක් රටවල මේ අගේ වෙනස් වෙනවා. ඉතින් අපේ රටේ ප්‍රමාණය සිදු තියෙන්නේ. ඉතින් නිතිපතා මේ ජල සම්පදානාගාර, ජල පවිත්‍රා පානීය ජල පිරියතක් සිදු කරන, පිරියම් සිදු කරන ස්ථානවල, විද්‍යාගාරවල නිතිපතා මේ කොලිෆෝම් පරීක්ෂාව සිදු කරලා ඉන්නවාද කියලා අනුමාන කරලා තහවුරු පරීක්ෂාව කරලා දරුවනේ ඒ ජලය පිරිසුදු කිරීමේ කටයුතු ක්ලෝරිනේටඩ් කරන දේවල් සිදු කරනවා. ඒකත් ඔබ මතක තියාගන්න ඕනේ. ඉතින් ඒක නිසා ඒ ජෛවීය පරාමිතින් යටතේ තමයි අපි මේ කටයුත්ත ඒ කරුණ ගැන කතා කරේ. ඒවා ඊළඟ ඒකකයේදී අපි බලාපොරොත්තු වෙනවා ඔබත් එක්ක කතා කරන්න. රයිට්? ඒ වගේම ඒකකයේදී අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම භූගත ජලය ගැන කතා කරන්න. ඉතාම වැදගත් මාතෘකාව. අනිවාර්යයෙන්ම හැම අවුරුද්දකම ජෛව පද්ධති තාක්ෂණවේදී මෙතෙක් විභාග තියලා තියෙන හැම අවුරුද්දකම දුවේ පුතේ අනිවාර්යයෙන්ම ග්‍රවුන්ඩ් වෝටර් නැත්නම් මේ භූගත ජලයේ පුනරාරෝපණය, මේ භූගත ජල දර දරුවනේ, ජල සංචායක ගැන, ඒ වගේම භූගත ජලයේ පුනරාරෝපණයේ වැඩි දියුණු කිරීමේ ක්‍රම, රයිට්? මෙන්න මේ දේවල් අනිවාර්යෙන්ම අහනවා. භූගත ජලයේ පුනරාරෝපණයේ වැදගත්කම, මේ භූගත ජල ප්‍රභව සම්බන්ධයෙන් දරුවනේ විශේෂයෙන්ම අනිවාර්ය ප්‍රශ්න අහන ළමයිට අපහසු, ළමයිට මතක තියාගන්න අමාරු කොටස් විදියට අපිට මේ දේවල් දරු හඳුන්වනවා. ඉතින් මේක හොඳට අවබෝධයෙන් කරගෙන යන්න ඕන ගමනක්. හොඳයි දීපුතේ අපි බලමු ඊළඟ කොටස, අවසන් කොටසට මේකේ කොහොමද කියන එක අපි සම්බන්ධ වෙනවා දරුවනේ ඊළඟ සයිට් වලට. ඉතින් බලන්න දුවේ පුතේ මේකේ මේ ස්වාධීන ජල සැපයුමක් තියෙනවා. මොකේද මේ ස්වාධීන ජල සැපයුමක් තියෙන්නේ? 4 වෙනි කරුණ දුවේ පුතේ ස්වාධීන ජල සැපයුමක් තියෙනවා. ඇයි කොහෙන්ද ස්වාධීන ජල සැපයුමක් තියෙන්නේ? අර අපි දන්නවා විශේෂයෙන්ම මේ අපිට ස්වාධීන ජල සැපයුමක් මේක දරුවනේ කොහෙන්වත් බලපෑමක් නැහැ. එතකොට මේ ස්වාධීන ජල සැපයුමක් පවතින බැවින් අපිට අවශ්‍ය විදිහක මේ ජලය සපයාගත හැකි වීම නිසා අඛණ්ඩ ජල සම්පාදනයක් ලබා ගන්න පුළුවන් වෙනවා. අඛණ්ඩ ජල සම්පාදනයක් ලබා ගන්න පුළුවන් වෙනවා. මේ මගින් මේ වැසි ජල එක්රැස් කිරීමේ ටැංකිය තුල මේ ස්වාධීන ජල සැපයුමක් තියෙන්නේ. ඒක නිසා අපිට උවමනා විටක, අවශ්‍ය විටක දුවේ පුතේ අපිට සපය ගන්න පුළුවන්. ඒක නිසා අඛණ්ඩ ජල සම්පාදනයක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා මේ වැසි ජල රඳවන ටැංකියක් තුල ජලය එක්රැස් කරලා තියා ගැනීම මගින්. ඒ වගේම දරුවනේ නලලින් ටියුබ් වෙල් කියලා කියන්නේ අපි නලලින් මේ තුල භූගත ජලයෙන් දරුවනේ ලිං සහ නලලින් තුල තියෙන්නේ. එතකොට මේ ලිං ඒ වගේම නලලින් ටියුබ් වෙල් කියන්නේ අපි සඳහා වෙන ඉල්ලුම මොකද වෙන්නේ? අඩුවන නිසා භූගත ජල මට්ටම ස්ථාවරව පවත්වාගෙන යාමට දායක වෙන්න පුළුවන්. මොකද්ද පුතේ ඒ කතාව? නලලින් වලින් ජලය ලබා ගන්න එක අඩු වෙනවනේ පුතේ. මේ විදිහට වැසි ජල රැස් කරන ටැංකියක් ගෙදරක තියෙනවා නම්, ජලය පිරීලා කොයි වෙලෙත් තියෙනවා නම් අපිට මේ ලිං සහ නලලින් සඳහා ඇති වෙන ඉල්ලුම අඩු වෙනවනේ. එහෙනම් මේ භූගත ජලයේ ස්ථාවරව පවත්වා ගන්න හේතුවක් වෙනවනේ ඒක. අපි ලිං සහ නලලින් මගින් එළියට ලබා ගන්න භූගත ජලයනේ පුතේ.
පෘථුවියේ ජල සංචායකයේ ජල ගබඩාව තුළ තියෙන ජල එන දරුවනේ අපි ගැඹුරු ලිං නොගැඹුරු ලිං ආර්ටිස්යානු ලිං කියන මෙන්න මේ ජලදර වලින් එළියට ලබා ගන්න. උල්පත් මගින් ලබා ගන්න. එහෙනම් දුවේ පුතේ මේ ආකාරයට වැසි ජල එක් රැස්කරණයක් මගින් අපිට ජලය එක් රැස් කරලා ඒ ජලයේ භාවිතයට ගැනීම තුලින් අපිට හැකියාවක් ලැබෙනවා විශේෂයෙන්ම ලිං ඒ වගේම නල ලිං සඳහා තියෙන ඉල්ලුම අඩු වෙනවා දරුවනේ. ඒත් එක්කම ඒ නිසා මේ භූගත ජල මට්ටම ස්ථාවරව පවත්වා ගන්න පුළුවන්. මේ ලිං සහ නල ලිං වලින් දිගින් දිගටම ජලය ලබා ගැනීම නිසා භූගත ජල මට්ටම පහත වැටෙනවානේ. නමුත් මේ භූගත අපිට වැසි ජල එක්රැස්කරණයක් තිබීම මගින් දරුවනේ අපිට මේ නල ලිං සහ ලිං සඳහා වෙන ඉල්ලුම අඩු වෙනවා. ඒක නිසා භූගත ජල මට්ටම ස්ථාවරව පවත්වාගෙන යාමට දායක වෙනවා. ඒක භූගත ජල මට්ටම ස්ථාවරව පවත්වාගෙන යාමට ඒක දුවේ පුතේ දායක වෙනවා. ඒ වගේම දුවේ පුතේ මේ ඒකකයක් මේ භූගත ජලයේ එක්රැස් කිරීමේ ඒකකයක් පැවතීම මේ ඉඩම් දේපොළ සඳහා අමතර වටිනාකමක් එක් කරන්න සමත් වෙනවා. විශාල ප්‍රමාණයක භූජල රැස් කිරීමේ ටැංකියක් ස්ථාපිත කරලා තියෙන නම් දරුවනේ යම් කිසි ඉඩමක භූමියක ක්ෂේත්‍රයක ඒකේ ඉඩමේ වටිනාකම ලෑන්ඩ් වැලියු එක වැඩි වෙනවා. මොකද මේ ජලය කියන්නේ අපි දන්නවා සම්පතක්. මේ සීමිත සම්පත අපි රැක ගන්න ඕනේ දුවේ පුතේ. ඒ නිසා මේ සීමිත ජල සම්පත රැක ගැනීම සඳහා ඔබ අනිවාර්යයෙන්ම දරුවනේ අධ්‍යයනය කරන්න ඕනේ. ඔබ මේ සුගදින් අනිවාර්යයෙන්ම මේ සම්බන්ධයෙන් ඔබට විභාගයට අනිවාර්යෙන් අහනවා. විභාගයට විතරක් නෙවෙයි දරුවනේ මේක කාලීන අවශ්‍යතාවයක් විදිහට ඔබට පුළුවන් නම් ඔබේ ගෙදර මේ වැසි ජල එක්රැස් කිරීමේ ටැංකියක් ස්ථාපිත කරන්න. රයිට්. ඔබේ ප්‍රදේශයේ ඔබට මේ වෙනුවෙන් අවස්ථාවක් තියෙනවා නම් දරුවනේ අනිවාර්යෙන්ම ඔබට ඒ කටයුතු සිදු කරන්න පුළුවන්. මොකද මේ ඒකකයක් පැවතීම ඉඩම් වල නැත්තම් ඒ දේපොළ සඳහා අමතර වටිනාකමක් එක් කිරීමට සමත් වෙනවා දරුවනේ. රයිට්. හරි. ලිඳක් තියෙනවා අපි අර ලිඳක් තියෙනවා ලිඳක් නැත්තම් ලිඳක් කපන්න අපහසු නම් හැකියාවක් නැත්තම් අර ලිඳක් ජලයේ කොයිලෙත් තියෙනවා කියන්නේ මේකේ අපිට එක්රැස් කරණයක් තියෙනවා කියන්නේ මේ තුල ජලය එකතු වෙනවා. ඉතින් ඒක අපිට ඇත්තටම ලෑන්ඩ් එකට වැලියු එකක් ඉඩමට ලොකු වටිනාකමක් ආර්ථික වටිනාකමක් ලබා දෙනවා දරුවනේ. ඒක අපිට විශේෂයෙන්ම කතා කරන්න විශේෂයෙන්ම කියන්න පුළුවන් කරුණක් විදිහට හඳුන්වන්න පුළුවන්. හොඳයි පුතේ නම් අපි ඊළඟට බලාපොරොත්තු වෙනවා දුවේ පුතේ මේ ඒකකේ ඊළඟ කොටසත් එක්ක ඔබත් එක්ක සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා.